අයිබෝන් පටන් ගමු. පෙරලා ගන්න 2011 O level paper එකට. හරි බලමු. Answer all questions on this paper itself. මේ ප්‍රශ්න පත්‍රෙම උත්තර ලියන්න තියෙන්නේ. Test 1. Study the pictures. හරි. හොඳට ප්‍රශ්න කියවන්න ඕන. කලබලයට ලියන්න යන්න එපා. හොඳට ප්‍රශ්න කියවලා උපදේශ පිළිපදින්න. නැත්නම් වර්ධින්න පුළුවන්. Study the pictures. පින්තූර අධ්‍යයනය කරන්න. ඊට පස්සේ fill in the blanks. හිස් තැන් පුරවන්න in the following short exchanges. In the following පහත short exchanges. කෙටි exchanges කියන්නේ මොනවද? හුවමාරු කර ගැනීම. හරි. පහත කෙටි හුවමාරු කර ගැනීම වල දැන් වචන හුවමාරු කර ගැනීම වෙන්න පුළුවන්. හරි. ඒවා හිස් තැන් පුරවන්නලු using පාවිච්චි කරමින් words from the given box. දී ඇති box එකෙන් වචන පාවිච්චි කරලා. Write the correct letters in the blanks. Blanks වල නිවැරදි අකුරු ලියන්නයි තියෙන්නේ. අන්න එතන තමයි වැදගත් point එක. correct letters තමයි ලියන්න ඕන. හිස් තැන් පුරවන්න ලකුණු හම්බෙන්නේ නැහැ. letter එක තමයි ලියන්න ඕන. හරි. බලන්න. test 1. number 1. This is my album. හරි මේක මගේ album එක. මේක මගේ album එක වෙනවා. Look at කියන්නේ බලන්න. all කියන්නේ ඔක්කොම. These කියන්නේ මෙම. බලන්න මේ ඔක්කොම මොනවද? පින්තූරෙත් ඇඳලා තියෙනවා ඉතින්. පින්තූරෙත් තියෙනවා ගොඩක් ලේසි ප්‍රයිමරි වගේ. එහෙනම් බලන්න මේ ඔක්කොම මොනවද? photos නේ. ඔයාලට පේනවා පින්තූරේ ඇඳලා තියෙන photos. එහෙනම් උත්තරේ එන්න ඕන photos. test 1 පළවෙනි එක photos. බලන්න මේ ඔක්කොම පින්තූර දිහා. ඡායාරූප දිහා. නෑ ඊ තමයි උත්තරේ. photos කියලා ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. ඊ කියලා දාන්න ඕන. letter එකයි දාන්න ඕන. බලන්න මේ ඔක්කොම ඡායාරූප දිහා. හරි. ඊට පස්සේ බලන්න number 2. හරි මේක අර these කියන්නේ determine එකක් නේ. determine එකට පස්සේ නාම පදයක් එනවා. හරිනේ. photos කියන්නේ නාම පදයක්. ඊට පස්සේ photos කියද්දි අන්තිම අකුර o නිසා අපි es දාන්නේ නැහැ. මෙතෙන් දාන්නේ s. ඒ වගේ අවස්ථා කිහිපයක් තියෙනවා. මතකනේ studios pianos නිකම් s දාන අවස්ථා. හරි. videos හරි. සාමාන්‍යයෙන් මේවා ඉංග්‍රීසි භාෂාවට පිටින් ආපු වචන. ඒ නිසා අපි නිකම්ම s එක දාන්නේ es දාන්නේ නැහැ. හැබැයි normal අවස්ථාවේදී අපි es දානවානේ. අනිත් හැම අවස්ථාවෙම es දානවා අන්තිම අකුර ඕනම් බහු වචන කරද්දී. හරි. ඊට පස්සේ බලන්න I like මම ආසයි මම කැමති this table මම ආසයි මේ මේසෙට but නමුත් I don't like එන විරුද්ධ දෙයක් කියනවා but දාලා. නමුත් මම ආස නැහැ. I don't like the මොකද උත්තරේ? ඔයාලට පේනවා පින්තූරේ තියෙන vase එකක්. vase on it. ඒක මත තියෙන vase එකට ආස නැහැ. එහෙනම් number 2 vase. මොකද දර D නේ? D. අපිට මාත් ලියන vase කියලා. හරි වර්ධින්න පුළුවන්. ඒ නිසා letter එක දාන්න. කලබලයට වරද්ද ගන්න එපා. නමුත් මම ආස නැහැ ඒක උඩ තියෙන vase එකට. ඒතර vase එකේ පින්තූරෙත් තියෙනවා. හරි. number 3. Isn't this park lovely? Lovely කියන්නේ ගොඩක් ලස්සන. මේ පාක් එක ලස්සන නැද්ද කියලා අහනවා. isn't කියන්නේ එහෙම නැද්ද? මේ පාක් එක ලස්සන නැද්ද? මේ උද්‍යානයේ ලස්සන නැද්ද? look at බලන්න. look එකත් එක අනිවාර්යෙන් at දානවා. look at බලන්න. those කියන්නේ අර. හරි. ළඟ තියෙන දෙයක් නම් this හරි these හරි. ඒක වචන නම් this, බහු වචන නම් these. ළඟ තියෙන ඒවා. ඈත තියෙන එකක් නම් that. ඈත තියෙන ගොඩක් නම් those. නම් those කියන්නේ අර. බලන්න අර beautiful ලස්සන මොක්කුද? ලස්සන පින්තූරේ පේනවා සමනැල්ලුනේ. එහෙනම් butterflies ඒ තමයි උත්තරේ. බලන්න අර ලස්සන සමනැල්ලු දිහා. හරි. හරිනම් හරි දාගන්න. number 4. that dog අර බල්ලා නම් that කියන්නේ ඈත තියෙන එක්කෙනෙක්. අර those කියන්නේ ඈත තියෙන ගොඩක්. පොඩි කාලේ මතකනේ? that those කියන්නේ දෙකේම තේරුම අර කියන එක ඈත තියෙන ඒවා. that කියන්නේ එක්කෙනෙක් නම් those කියන්නේ ගොඩක් නම්. හරි. that dog looks hungry. අර බල්ලට බඩගිනි වගේ පේන්න තියෙනවා. හරි looks කියන්නේ පේන්න තියෙනවා. ඒ බල්ලට බඩගිනි වගේ පේන්න තියෙනවා. let's give අපි දෙමු යෝජනා කරනවා. let's give අපි දෙමු it ඌට some කිහිපයක්. මොනවා කිහිපයක්ද? some biscuits නේ. පින්තූරේ පේනවනේ F තමයි උත්තරේ.
අපි උඩ බිස්කට් කිහිපයක් දෙමු. හරි. ඊට පස්සේ බලන්න I like මම ආසයි these කියන්නේ මෙම. එහෙනම් ළඟ තියෙන ගොඩක් නම් these. ළඟ තියෙන එකක් නම් this. ළඟ තියෙන ගොඩක්නේ මම ආසයි මෙම මොනවද? පින්තූරේ පේනවා ඒ මොනවද? skirts. එහෙනම් C තමයි උත්තරේ. මොනවද සායවල් නේ මම ආසයි මේ සායවල් වලට skirts වලට blue නිල් පාට is නිල් පාට වෙනවා my මගේ උත්තරේ දීලාම තියෙනවා favorite color ආසම පාට ප්‍රියතම පාට B තමයි උත්තරේ. ඒක දීලා තියෙන්නේ. හරි පහෙන් ලකුණු ගන්න දාගන්න. පහෙන් ලකුණු ගන්න දාගන්න ටෙස්ට් 1 එකේ. හරි මෙතෙන්දී අමතර දේවල් ටිකක් කියනවා නම් බලන්න ඔය හැම උත්තරයක්ම දිහා බලන්න පළවෙනි එක මේ අමතර දේවල් මේ ප්‍රශ්නේ ඉගෙන ගන්න. පළවෙනි එක බලන්න these photos. තර photos කියන්නේ නාම පදයක්. these කියන්නේ මොකද්ද? determine එකක්. මෙම ළඟ තියෙන ගොඩක් නම් these. හරි. එහෙනම් determine එකට පස්සේ නාම පදයක් දානවනේ. චුට්ටක් ගියා නිරීක්ෂණය කරා. කලින් ඉගෙනගත්තු දේවල් දැන් බලන්න. the කියන්නේ ආටිකල් එකක් වගේම determine එකක්. දෙවෙනි එකේ the කියන එකට පස්සේ D was the was මෙන්න noun එකක් සමග determine එකක් තියෙනවා නේද? ආටිකල් එකක් එහෙම නැත්නම් determine එකක්. එහෙනම් මේවට පස්සේ එන්නේ නාම පද. ඒවා ඉස්සරහට වැදගත්. ඊට පස්සේ බලන්න beautiful. ලස්සන beautiful butterflies. ලස්සන සමනැල්ලු. butterflies කියන්නේ නාම පදයක්. ඒ නාම පදේ විස්තර කරන adjective එකක් තියෙනවානේ. හරි මේ රටාවල් තේරුම් ගන්න. ලස්සන සමනැල්ලු. ඊට පස්සේ ඊළඟ බලන්න number 4. some biscuits. some කියන්නේ determine එකක්. ඊට පස්සේ එන්නේ නාම පදයක්. එහෙනම් මේ determiners වලට පස්සේ එන්නේ මොනවද? නාම පදනේ. ඊට පස්සේ adjectives වලට පස්සේ නාම පද. අපිට නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ number 5 එකේ these skirts කියන්නේ නාම පදයක්. these කියන්නේ determine එකක්. determine එකට පස්සේ එන නාම පදයක් එනවා. හරි ඉස්සරහට මේවා ගොඩක් වැදගත් second paper එකේදී. ඊට පස්සේ බලන්න blue is my favorite color. color කියන්නේ නාම පදයක්. වර්ණය මොන වර්ණයේද? ආසම වර්ණය. එහෙනම් favorite කියන adjective එකෙන් මේ noun එක විස්තර කරනවානේ. හරි. ඒ වගේ නිරීක්ෂණය කරන්න රටාවල්. හරි adjective plus noun. හරි. දෙවෙනි ප්‍රශ්නේ දෙන්න test 2 බලන්න. test 2 බලන්න. Complete the dialogue. Dialogue එක සංවාදයේ සම්පූර්ණ කරන්න using පාවිච්චි කරමින් the given දී ඇති groups of words. වචන කාණ්ඩ. Write the correct letter. ලියන්න නිවැරදි අකුර in the blank හිස්තැනින්. හරි. බලමු අපි. යසෝ සහ අමල් අතර ඇති වෙච්ච දෙබසක් තියෙන්නේ. යසෝ කියනවා මෙහෙම. Good morning සුබ උදෑසනක්. Nice to see you. Nice කියන්නේ මෙතන ලස්සනයිද? මෙතන nice කියන්නේ මොකක්ද තේරුම? හොඳයි කියන එක. නැත්නම් සතුටක් කියන එක. Nice to see you. ඔයාව දකින්න ලැබීම සතුටක්. At the competitions තරඟයේදී this year too මේ අවුරුද්දෙත් තරඟයේදී ඔයාව දකින්න ලැබීම සතුටක් කියලා කියනවා. to කියන අල්තයන් මේ අවුරුද්දෙත් නැත්නම් තරඟයකට ගිහිල්ලා තියෙන දෙන්න. හරි ආචාරශීලී අනිත් එක්කෙනා good morning කියලා කියනවා සුබ උදෑසනක් අමල් කියනවා මොකද්ද ගැලපෙන්නේ? උත්තරේ දීලා තියෙනවා F. එහෙනම් මෙයාත් පිළිතුරු දෙනවා. Nice to see you too. ඔයාව දකින්න ලැබීමත් සතුටක් කියලා ප්‍රතිඋත්තර දෙනවා. එහෙනම් F තමයි උත්තරේ. F දීලා තියෙනවා. මෙතන letter එක දාන්න. ඊට පස්සේ අසෝ කියනවා we are a bit early. a bit කියන්නේ චුට්ටක්. පොඩ්ඩක්. early වේලාසනින්. අපි චුට්ටක් වේලාසනින් වෙනවා. aren't we එහෙම නැද්ද? tag question එකක්. aren't we නැත්නම් නේද? aren't we කියන්නේ නේද? හරි. එහෙම නැත්නම් එහෙම නැද්ද කියන තේරුම. tag question එකක්. we are a bit early. අපි චුට්ටක් වේලාසනින් aren't we නේද කියලා අහනවා. එතන අමල් කියනවා මොකද්ද ගැලපෙන්නේ? එතන ගැලපෙන උත්තරේ තෝරන්න. here you are මොන හරි දෙයක් දෙනවා here you are කියලා. ඒක ගැලපෙන්නේ නැහැ. can you please listen to my poem? ගැලපෙන්නේ නැහැ. my teacher gave ගැලපෙන්නේ නැහැ. in our school computer room එක ගැලපෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද ගැලපෙන්නේ? මෙතෙන්ට ගැලපෙන්නේ A. it's always good.
නිතරම හොඳයි. always නිතරම good. හොඳ වෙනවා. to be early. to be කියන්නේ ඉන්න එක, early කියන්නේ වේලාසනින්. වේලාසනින් ඉන්න එක නිතරම හොඳ වෙනවා කිසියම් දෙයකට යද්දි. isn't it? එහෙම නේද? නැත්නම් නැද්ද? නේද කියලා අහනවා. එතකොට ඒකට උත්තරේ number 2 A. හරි number 2 A. හරිනම් හරි දාගන්න. S2 පළවෙනි උත්තරේ S දාලා තියෙනවා. ඊළඟ එක A. ඊට පස්සේ බලන්න. එහෙනම් වේලාසනින් ඉන්න එක හොඳයි. එහෙම නේද කියලා අහනවා. ඊට පස්සේ අසෝ උත්තර දෙනවා yes. ඔව්. We'll have to wait. We will have to wait. අපිට රැඳී ඉන්න වේවි. Will have to කියන්නේ එහෙම කරන්න වේවි. හරි දැන් has to have to කියන්නේ කරන්න වෙනවනේ. has to have to කියන්නේ කරන්න වෙනවා. හරි has to wait කියොත් ඉන්න වෙනවා. එහෙනම් will have to wait කියන්නේ මේකේ අනාගත කාලය ඉන්න වේවි. will have to එක wait කියලා දානවා. will have to wait කියන්නේ ඉන්න වේවි. අපිට ඉන්න වේවි till 10 o'clock 10 වෙනතුරු. till කියන්නේ තුරු තෙක්. අපිට 10 වෙනතුරු ඉන්න වේවි. till then ඒ වෙනතුරු till then ඒ වෙනතුරු till then යසෝ ඒ වෙනතුරු යසෝ මොකද්ද කියන්නේ? මොකද ගැලපෙන්නේ? එතන ගැලපෙන්නේ here you are ගැලපෙන්නේ නැහැ. my teacher gave ගැලපෙන්නේ නැහැ. in our computer room ගැලපෙන්නේ නැහැ. ඉතින් ගැලපෙන උත්තරේ C නේ. can you please listen to my poem? කරුණාකරලා ඔයාලට පුළුවන් ද listen සවන් දෙන්න මගේ කවියට හුම්කම් දෙන්න පුළුවන්ද කියලා අහනවා. නැත්නම් C තමයි උත්තරේ. හරි එතකන් කවිය අහන්නලු. මේලාසේ නිකිලා තියෙන්නේ. හරි ඊට පස්සේ බලන්න give it to me ඒක මට දෙන්න. give දෙන්න it to me ඒක මට දෙන්න. let me read it first. let කියන්නේ ඉඩ දෙන්න. let ඉඩ දෙන්න. let me read මට කියවන්න ඉඩ දෙන්න. it ඒක first මුලින්ම. මට ඒක මුලින්ම කියවන්න ඉඩ දෙන්න. හරි. එතකොට දැන් කවිය දෙනවා. කොහොමද දෙන්නේ? here you are. මෙන්න කියලා කවිය දෙනවා. එහෙනම් number 4 here you are. here you are කියන්නේ මෙන්න කියලා කිසියම් දෙයක් දෙනවා. හරි. එහෙනම් B තමයි උත්තරේ. ඊට පස්සේ බලන්න it's a beautiful poem. ඒක ලස්සන කවියක්. එතන අමල් කියනවා yes it is. ඔව් එහෙම තමයි. ඔව් එහෙම වෙනවා. ඊට පස්සේ කියනවා මොකද ගැලපෙන්නේ? D සහ E විතර අපිට ඉතුරු උනේ in our school computer room ගැලපෙන්නේ නැහැ. my teacher gave it to me තමයි ගැලපෙන්නේ නේ. මගේ teacher gave දුන්නා it ඒක to me මට. මගේ teacher ඒක මට දුන්නා. එහෙනම් උත්තරේ D. හරිනම් හරි දාගන්න. It is neatly typed and a passive voice. is typed කියන්නේ type කරලා තියෙනවා කිසියම් කෙනෙක් විසින්. neatly පිළිවෙලට. ඒක පිළිවෙලට type කරලා තියෙන අර කවිය. හරි. who typed it? කවුද ඒක type කළේ කියලා අහනවා. ඒතර අමල් උත්තර දෙනවා I did it. මම ඒක කළා. I did it. මම කළා ඒක කොහෙද? in our school computer room. අපේ ඉස්කෝලේ පරිගණක කාමරේ ඉඳන් තමයි කළේ. එහෙනම් E තමයි උත්තරේ. හරි. පහේ ලකුණු ගන්න දාගන්න. හරි. පහේ ලකුණු ගන්න දාගන්න. හරි. ඊට පස්සේ ටෙස්ට් 3 වලට ටෙස්ට් 3. හරි. Write 5 sentences about the picture. පින්තූරය ගැන වාක්‍ය 5ක් ලියන්න. හරි මම උත්තර දෙන්නම්. ඔයගොල්ලෝ ලියපු උත්තර තියෙනවා හරි දාගන්න ලියපු නැතිව තියෙනවා ලියා ගන්න. හරි picture description පොඩි කාලේ වැඩක් නේ. හරි. What can you see? ඔයාලට මොනවද පේන්නේ? There are two men නේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන එක වගේ. They look alike. ඊට පස්සේ there's a monkey also and it is trying to steal something. ඌ මොනවා හරි හොරකම් කරන්න උත්සාහ කරනවා. And the two men are sleeping. මිනිස්සු දෙන්න නිදාගෙන ඉන්නවා. And apart from that there's a bag also. There are two bags no.
bags bag දෙකකුත් තියෙනවා. හරි. හරි. ඒ වගේ පොඩි දලා අදහසක් ගන්න. හරි අපි විස්තර කරමු. කොහොමද කියන්නේ? මට දකින්න පුළුවන් මිනිස්සු දෙන්නේ. I can see two men. මට පුළුවන් දකින්න. මට පුළුවන් දකින්න see. modal verb එකට පස්සේ present tense. I can see මට දකින්න පුළුවන් මිනිස්සු දෙන්නෙක්. two men. හරි. ඒ දෙන්න කොහොමද ඉන්නේ? ගහක් යට වාඩි වෙලා ඉන්න මිනිස්සු දෙන්නෙක්. කොහොමද කියන්නේ? හරි. දැන් මේ මිනිස්සු දෙන්න ඉන්නේ කොහොමද? ගහක් යට වාඩි වෙලානේ. කෙලින්ම ing දාලා විස්තර කරන්න පුළුවන්. sitting under a tree. නැත්නම් වඩවන who are sitting under a tree කියලා දාන්නත් පුළුවන්. relative pronoun එකකින් යන්නත් පුළුවන්. who are මිනිස්සු දෙන්නා විස්තර කරන who එකෙන් who are sitting under a tree. එහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් who are නැතුව කියන්නත් පුළුවන්. ඒ තවත් ක්‍රමයක්. who are sitting under a tree. එහෙම නැත්නම් sitting under a tree. two men sitting under a tree කියන්නේ මිනිස්සු දෙන්නේ sitting under a tree කියන්නේ මිනිස්සු දෙන්නා විස්තර කරනවා. එහෙනම් මේ කොටස adjective phrase එකක්. නාම විශේෂණයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේකේ තේරුම තමයි ගහක් යට වාඩි වෙලා ඉන්න මිනිස්සු දෙන්නේ. මතකනේ අපි ක්ලාස් එකේ කළා මේ වගේ එකක්. බැලුන් විකුණන මිනිසෙක්. කොහොමද කියන්නේ? මිනිසෙක් නම් man selling balloons. බැලුන් විකුණන මිනිහෙක්. මතකනේ? කලින් පේපර්ස් වලදී හම්බෙලා කළා. එළවලු විකුණන කඩයක්. a shop selling vegetables. එළවලු විකුණන කඩයක්. හරි. මතක් කරගන්න ඒවා. ඒතර මේ නාම පදේ විස්තර කරන නිසා මේ කොටසට කියනවා adjective phrase එකක් කියලා. හරි. ඕනනම් a man who is selling balloons කියලා යන්නත් පුළුවන්. who දාලා එහෙම විස්තර කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ක්‍රමෙත් හරි. හරි. ඊට පස්සේ දාන්න පුළුවන් හරි. ඒගොල්ලෝ නිදාගෙන ඉන්නවානේ. The two men are sleeping. present continuously විස්තර කරන්න පුළුවන්. The two men are sleeping. මිනිස්සු දෙන්න නිදාගෙන ඉන්නවා. are sleeping. present continuous. කියන්නේ ඉන්නවා, sleep කියන එකට ing දානවා, නිදාගෙන ඉන්නවා. SP විලානේ තියෙන්නේ. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. The two men present perfect වලින් විස්තර කරන්න පුළුවන්. නින්දට වැටිලා ඉන්නවා. නින්දට වැටිලා ඉන්නවා. have fallen asleep. have fallen කියන්නේ වැටිලා තියෙනවා. වැටිලා තියෙනවා. වැටිලා තියෙනවා. කොහෙටද වැටිලා තියෙන්නේ? බිමට නෙමෙයි නින්දට. asleep කියන්නේ නින්දට. නින්දට වැටිලා තියෙනවා. have fallen asleep කියන්නේ නින්දට වැටිලා තියෙනවා. හරි. තවත් ඕන මේකට මම විස්තර කරන්න පුළුවන්. they are sitting on a bench. හරි. they are sitting on a bench. එකක් දෙමු ඕන. ඒගොල්ලෝ වාඩිලා ඉන්නවා bench එකක් උඩ. බංකුවක් උඩ. අපි මේකටම සම්බන්ධ කරමු and they look alike. ඒ දෙන්න එක වගේ පේන්න තියෙනවා. look කියන්නේ පේන්න තියෙනවා, alike කියන්නේ එක වගේ. එක වගේ පේන්න තියෙනවා. look alike. look පේන්න තියෙනවා, alike එක වගේ. alike කියන්නේ එක වගේ. හරි, ඒ දෙන්න එක වගේ පේන්න තියෙනවා. okay. හරි. ලියලා නැත්නම් මේවා ලියා ගන්න. තව මොනවද පේන්නේ වාට? ඒගොල්ලන්ගේ පැත්තකින් bags දෙකක් තියෙනවා නේ. there are two bags. bags දෙකක් තියෙනවා. so I can see two bags කියලා දාන්නත් පුළුවන්. දැන් there are දැන් නිතරම පාවිච්චි කරන රටාවල් තමයි පින්තූරයක් විස්තර කරද්දී I can see මට දකින්න පුළුවන්. නැත්නම් there is there are ඉන්නවා තියෙනවා. හරි. ඊට අමතරව සාමාන්‍ය present continuous දානවා ක්‍රියාවල් වල. හරි. there are two bags. bags දෙකක් තියෙනවා.
පැත්තකින් කියලා කියන්නේ beside. ඔවුන්ගේ පැත්තකින් නම් beside them. ඔවුන්ගේ පැත්තකින් bags දෙකක් තියෙනවා. හරි. වඳුරෙක් ඉන්නවා. There is a monkey on the tree ගහේ and it is trying to steal something නේ. ඌ හොරකම් කරන්න උත්සාහ කරනවා මොනවා හරි. There is a monkey. There is කියන්නේ ඉන්නවා. කවුද ඉන්නේ? වඳුරෙක් ඉන්නවා. On the tree ගහේ. And සහ it is trying. ඌ උත්සාහ කර ඉන්නවා. present continuous. ඌ උත්සාහ කරමින් ඉන්නවා. මොකටද? To steal something. මොන හරි දෙයක් හොරකම් කරන්න. steal කියන්නේ හොරකම් කරනවා. He is trying to steal something. කිසියම් දෙයක්. කොහෙන්ද? From the bag නේ. bag එකකින්. the bag එකකින් කියලා දානවා. හොඳ දෙකක් තියෙන නිසා from a bag. එක bag එකකින්. from a bag. එක bag එකකින් මොන හරි දෙයක් හොරකම් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. හරි. තවනවට කියන්න පුළුවන් there is a tree in this picture. I can see a tree in this picture. පහයි ලියන්න කියලා තියෙන්නේ. හරි. තව ඕනනම් කියමු the two men are well dressed. මේ දෙන්න හොඳට ඇඳගෙන ඉන්නවා. එකක් ලියමු අන්තිමට. The two men මිනිස්සු දෙන්න are well dressed. well dressed කියන්නේ මෙතන adjective එකක්. මේක හොඳට ඇඳගෙන කියන්නේ ඉන්නවා. මිනිස්සු දෙන්න හොඳට ඇඳගෙන ඉන්නවා. දැන් casually dress කියන්නේ casual විදිහට ඇඳලා. කියන්නේ සාමාන්‍ය විදිහට ඇඳලා. shabbily dress කිව්වොත් නරක විදිහට ඇඳලා. කියන්නේ පරණ ඇඳුම් වගේ. දැන් ගැලපෙන්නේ නැති ඇඳුම් වගේ. හරි. තව ඕනනම් කියන්න පුළුවන් දේ mustache එකක් තියෙනවා. හරි. ඔය ටික ඇතියා. හරි. එන්න test 4 වලට හතරවෙනි ප්‍රශ්නෙට test 4. test 4 බලන්න. fill in the blanks. හිස්තැන් පුරවන්න with the most suitable question word. most suitable. the most suitable. වඩාත්ම ගැලපෙන superlative. වඩාත්ම ගැලපෙන question word එක දාලා. ප්‍රශ්න වාචී වචනේ දාලා. ගොඩක් ඒවා මෙතන WH question words තියෙන්නේ. write the letter. ලියන්න letter එක අකුර in the space provided. සපයා ඇති හිස්තැනේ. හරි. what කියන්නේ මොකද්ද? මොකද්ද කියන එක නේ දන්නවනේ. what මොකද්ද? why කියන්නේ ඇයි. ඔක්කොම WH question words. where කියන්නේ කොහෙද? how many කියන්නේ කී දෙනෙක්ද? how much කියන්නේ කොච්චරක්ද? uncountable නම් how much කොච්චරක්ද? හරි. how much sugar කොච්චර සීනි? how much money money uncountable how much money? how many students ශිෂ්‍යයෝ කී දෙනෙක්ද? countable නම් how many uncountable නම් how much? how many කියන්නේ කී දෙනෙක්ද? how much කියන්නේ කොච්චරක්ද? එතකොට how කියන එකත් මෙතෙන්දී WH question word එකක් විදිහට තමයි ගන්නෙ. who කවුද? ඊට අමතරව when කවදාද? එහෙම නැත්නම් කීයටද? කීයටද කියන තේරුමත් ගන්න පුළුවන් what time වගේම. හරි. කවදාද කීයටද when? කොයි වෙලාවේද? හරි. බලමු අපි. සමන් කියනවා මෙහෙම. blank times. times කියන්නේ වාර ගණනක්. have you been to සිංහරාජ? ඔයා සිංහරාජ ගිහිල්ලා තියෙනවාද? එහෙනම් සාමාන්‍යයෙන් අහන්නේ ඔයා කී පාරක් සිංහරාජ ගිහිල්ලා තියෙනවාද නේ? කී වතාවක්? එහෙනම් how many? how many තමයි උත්තරේ D දාලා තියෙනවා. at test 4 පළවෙනි D දාලා තියෙනවා. ඒතර ඒකේ තේරුම තමයි how many times කියන්නේ කී වතාවක්? දැන් තලියන how many times කී වතාවක්? have කියන්නේ තියෙනවාද? you කියන්නේ ඔයා, been කියන්නේ ගිහිල්ලා. එතන ගත්තා ගිහිල්ලා ඇවිත්. ඔයා කී පාරක් ගිහිල්ලා තියෙනවද සිංහරාජයට කියලා අහනවා.
තේරුම එන්නේ මෙහෙම. ගිහිල්ලා තියෙනවා. present perfect. ඊට පියල් කියනවා well හොඳයි. I have been. I've been කෙටි කළා I have been කෙටි කළාම I've been. මම ගිහිල්ලා තියෙනවා. been කියන්නේ ගිහිල්ලා, have කියන්නේ තියෙනවා. now have එක past participle present perfect. මම ගිහිල්ලා තියෙනවා many times. බොහෝ වතාවක්. මම බොහෝ වතාවක් ගිහිල්ලා තියෙනවා. හරි. සමන් කියනවා is that so? ඒක එහෙමද? is that so? ඒක එහෙමද? කියලා අහනවා. so කියන්නේ එහෙම. ඒක එහෙම වෙනවද? හරි. is කියන්නේ වෙනවද? that කියන්නේ ඒක, so කියන්නේ එහෙම. ඒක එහෙම වෙනවද කියලා අහනවා. blank did you go? ඔයා ගියේ there එහේ last අන්තිමට. කද ගැලපෙන්නේ? උත්තරේ පොඩ්ඩක් බලන්න. during the August holidays. during කියන්නේ අතරතුරේ, අගෝස්තු නිවාඩුව අතරතුරේ. එහෙනම් ඔයා එහෙ ගියේ අන්තිමට කවද්ද කියලානේ අහන්න ඕනේ. කවදාද? when තමයි උත්තරේ. when කියන්නේ f. එහෙනම් number 2 එකට උත්තරේ f. හරි දාගන්න. letter එකයි දාන්න ඕන. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. උපදෙස් පිළිපදින්න. when කවදාද did you go? ඔයා ගියේ there එහේ last අන්තිමට. ඒතර අතීත කාලේ ප්‍රශ්නයක් හදද්දි did කියන එක ඉස්සරහට ගන්නවානේ. මතකනේ? ඔයා අන්තිමට එහෙ ගියේ කවද්ද කියලා අහනවා. අගෝස්තු නිවාඩුව අතරතුරේ. ඊට පස්සේ සමන් කියනවා blank did you go with? හරි. ඒ කියන්නේ මොකද්ද? ඔයා කාත් එක්කද ගියේ කියලානේ අහන්නේ. did you go? did you go කියන්නේ ඔයා ගියාද? with කියන්නේ සමග. ඔයා කා සමගද ගියේ? ඒකයි අහන්නේ. මොකද ගැලපෙන්නේ එහෙනම්? who did you go with? who did you go with? එහෙනම් ඊ තමයි උත්තරේ. ඔයා කාත් එක්කද ගියේ? ඔයා කවුරු සමගද ගියේ? හරි කවුරු කවුද who with කියනනේ. ඒතර කවුරු සමගද? who with කවුරු සමගද? with කියන එක අන්තිමට තියෙන්නේ. who did you go with? ඔයා කවුරු සමගද ගියේ? එතකොට කියනවා උත්තරේ with my aunt and her family. මගේ aunt මගේ නැන්දා සහ ඇගේ පවුලේ කට්ටියත් එක්ක. her family. ඊට පස්සේ අහනවා number 4 blank does your aunt live? අතීත කාලේ ප්‍රශ්නයක් අහද්දි did කියන එක ඉස්සරහට ගන්නවා. වර්තමාන කාලේ ප්‍රශ්නයක් අහද්දි does කියන එක හරි do එක හරි ඉස්සරහට ගන්නවා. හරි මෙතන aunt ඒක වචනනේ. ඒක නිසා does ඉස්සරහට ගත්තා. දැන් your aunt lives කියන්නේ ඔයාගේ aunt ජීවත් වෙනවා. does your aunt live? ඔයාගේ aunt ජීවත් වෙනවද නැන්දා? හරි. මෙතන ගැලපෙන්නේ මොකද්ද? in deniya කියලා උත්තරේ කියන. එහෙනම් තැන. කොහෙද ජීවත් වෙන්නේ කියලානේ අහන්නේ. කොහෙද? එහෙනම් where. Where does your aunt live? එහෙනම් number 4 උත්තරේ C. where. කොහෙද ජීවත් වෙන්නේ ඔයාගේ aunt නැන්දා? in deniya. deniyae. deniyae proper noun D capital ප්‍රධාන නගරයකට කලින් in කියලා දාන්න ඕනේ ඉස්සරහට. දාලා තියෙනවා. හරි. in deniyae very close ඉතා කිට්ටුයි to සිංහරාජ. සිංහරාජට ඉතා කිට්ටුවෙන් තියෙන්නේ. සිංහරාජ is capital proper noun. I want to go there. මට ඕන මට ඕන to go යන්නට there එහි. මට ඕන එහි යන්න. number 6 so ඉතින් නැත්නම් එම නිසා blank is the best route. route කියන්නේ ගමන් මාර්ගය. to take ගන්නට. එහෙනම් ගන්න හොඳම ගමන් මාර්ගය මොකක්ද කියලානේ අහන්න ඕනේ. ගන්න හොඳම ගමන් මාර්ගය කුමක්ද? මොකක්ද? එහෙනම් what. ඒ තමයි උත්තරේ what. sorry මට මේක මිස් වුණා. හරි. එකක් මිස් වුණානේ. හරි. බලන්න අපිට PL කියන එක in deniyae very close to සිංහරාජ. සිංහරාජට ගොඩක් කිට්ටුවේ. number 5 do you ask කියන ඔයා අහනවද all these questions මේ ඔක්කොම ප්‍රශ්න. මොකද ගැලපෙන්නේ? ඇයි ඔයා මේ ඔක්කොම ප්‍රශ්න අහන්නේ කියලානේ ගැලපෙන්නේ. ඇයි ඔයා මෙච්චර ප්‍රශ්න අහන්නේ පොලිසියෙන් වගේ. why do you ask all these questions? එහෙනම් why කියන්නේ B. number 5 උත්තරේ B. why do you ask? ඇයි ඔයා අහන්නේ මේ ඔක්කොම ප්‍රශ්න? all these questions. ask කියන්නේ අහනවා. හරි. ඊට පස්සේ සමන් කියනවා well හොඳයි. I have never been to සිංහරාජ. I have been කියන්නේ මම ගිහිල්ලා තියෙනවා. never කියන්නේ කවදාවත් නැහැ. මම කවදාවත් සිංහරාජ ගිහිල්ලා නැහැ.
I want to go there. මට ඕනේ එහෙ යන්න. So ඉතින් නැත්නම් එම නිසා මොකද උත්තරේ? What is the best route to take? What කුමක්ද is the best route? කුමක් වෙනවද හොඳම ගමන් මාර්ගය? The best route to take. ගන්න පුළුවන් හොඳම route එක. හොඳම ගමන් මාර්ගය මොකක්ද කියලා අහනවා. එහෙනම් මොකක්ද කියලා අහන්න ඒ තමයි උත්තරේ. What? PL කියනවා I'll tell you. මම ඔයාලට කියන්නම්. I will tell you. මම ඔයාලට කියන්නම්. will tell කියන්නේ කියන්නම් පොරොන්දු වෙනවා. will දාලා. Let's first drink. අපි මුලින්ම බොමු පානය කරමු this cup of tea. මේ තේ කෝප්පේ. අපි මුලින්ම මේ තේ එක බීලා ඉමු කියලා කියනවා. පහෙන් ලකුණු ගන්න දාගන්න. පෙරද ලකුණු 20ක් හම්බෙලා තියෙනවා. හරි. මේ වගේම ප්‍රශ්න තමයි එන්නේ. නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න මේවා. කළාට පස්සේ නැවත පොඩ්ඩක් කියවන්න. හරි. test 5 බලන්න. කොච්චර කිව්වත් වැඩි වෙන්නේ නැහැ. test 5. match ගලපන්න A with B. A පැත්ත B පැත්ත සමග ගලපන්න. To make complete utterances. To make හදන්නට complete සම්පූර්ණ utterances කියන්නේ මොනවද? ප්‍රකාශ නැත්නම් කියමන්. හරි කෙනෙක් කියපු දෙයක්. සම්පූර්ණ ප්‍රකාශ හදන්න A පැත්ත B පැත්තත් එක්ක ගලපන්නලු. Write the correct letter. ලියන්නලු නිවැරදි අකුර in the space provided. සපයා ඇති හිස්තැනේ. space හිස්තැන provided සපයා ඇති. හරි බලමු අපි. A. I used to කියන්නේ පුරුදු වෙලා හිටියා. මම පුරුදු වෙලා හිටියා. බලන්න to එකට පස්සේ අතීත කාලේ වුණාට to එකට පස්සේ දාන්නේ present tense. to write wrote නෙමෙයි. to plus infinitive. used to කියන්නේ පුරුදු වෙලා හිටියා අතීතේ. මම පුරුදු වෙලා හිටියා to write ලියන්න articles ලිපි පුවත්පත් ලිපි වගේ to the newspapers. හරි. මම පත්තර වලට ලිපි ලියන්න පුරුදු වෙලා හිටියා. දැන් මොකද අනිත් පැත්ත? උත්තර දීලා තියෙනවා but නමුත් now then there's hardly any time to do so. හරි. there is කිව්වොත් තියෙනවා. there is time කිව්වොත් වෙලාව තියෙනවා. කාලය තියෙනවා. හරි. hardly කිව්වොත් කලාතුරකින් තමයි තියෙන්නේ. තාමත්ම කලාතුරකින් තියෙන්නේ. ඒ කියන්නේ නෑ වගේ තමයි. සාමාන්‍ය hardly කියන්නේ no කියන එකම තමයි. වෙලාවක් ඇත්තෙම නෑ කියන එක තමයි. හරි. there's hardly any time. any කියන්නේ කිසිම. දැන් කිසිම වෙලාවක් ඇත්තේ නෑ. එහෙම නැත්නම් දැන් ඊටමත් කලාතුරකින් තමයි වෙලාව තියෙන්නේ. to do කරන්නට so කියන්නේ එහෙම. so එහෙම. එහෙනම් දැන් එසේ කිරීමට ඊටමත් කලාතුරකින් තමයි වෙලාවක් තියෙන්නේ. නැත්නම් වෙලාවක් ඇත්තෙම නෑ වගේ තමයි. හරි. චුට්ටක් ඔතනම ලියගන්න ඔය hardly භාවිතා වෙන එක. දැන් හිතමුකෝ my father is at home. මගේ තාත්තා ගෙදර ඉන්නවා. at home ගෙදර is කියන්නේ ඉන්නවා. හරි. මගේ තාත්තා ඊටමත් කලාතුරකින් ගෙදර ඉන්නේ. ගෙදර නෑ වගේ තමයි කොයි වෙලාවෙ. එහෙනම් මේකට hardly දානවා. my father is hardly at home. ඒ කියන්නේ ඊටමත් කලාතුරකින් තමයි තාත්තා ගෙදර ඉන්නේ. හරි. I watch TV. මම TV බලනවා. I hardly watch TV. මම ඊටමත් කලාතුරකින් තමයි TV බලන්නේ. hardly දැම්මහම එක්ක ඒ ක්‍රියාව නෑ වගේ නැත්නම් ඊටමත් කලාතුරකින්. උදාහරණ ටිකක් ලියාගන්න. ඔතනම hardly කියන්නේ ඊටමත් කලාතුරකින් නැත්නම් බලන්නෙම නෑ වගේ තමයි. ඇත්තනේ. I hardly watch TV. හරි. හරි because I have the exam. I want to pass it with flying colors. හරි. number 2 බලන්න. We meet. අපි මුණ ගැහෙනවා. අපි හමු වෙනවා. in the afternoon දවල්ට. දැන් බලන්න පළවෙනි ක්‍රියාව meet. මුණ ගැහෙන්නේ මොකටද? දෙවෙනි ක්‍රියාව දැන් to එක. to plus infinitive දෙවෙනි ක්‍රියාව. to practice පුහුණු වීමට කැරම් පුහුණු වීමට. හරි. අපි දවල්ට මුණ ගැහෙනවා කැරම් පුහුණු වෙන්න. පුරුද්දක් වශයෙන් මුණ ගැහෙනවා. present tense. හරි. අනිත් පැත්ත මොකක්ද දෙන්න ඕනේ එහෙනම්? So I am studying very hard ගැලපෙන්නේ නැහැ. Still remain very close to ගැලපෙන්නේ නැහැ. Exchanging extras ගැලපෙන්නේ නැහැ. ඒක කර මිත්‍ර තමයි හෝමාරු කරගන්නේ. ගැලපෙන්නේ නැහැ. But when we reach there ගැලපෙන්නේ නැහැ නේ. මොකද උත්තරේ? A තමයි ගැලපෙන්නේ. In order to කියන්නේ පිනිස. In order to පිනිස take part සහභාගී වෙනවා. take part සහභාගී වෙනවා.
එහෙනම් සහභාගී වනු පිණිස in the tournament තරඟාවලියට සහභාගී වනු පිණිස. එහෙනම් ඒ තමයි උත්තරේ. හරි. test 5 දාගන්න. හරි දාගන්න. number 1 දීලා තියෙනවා number 2 එකට උත්තරේ A. හරි දාගන්න. එහෙනම් අපි දවල්ට කැරම් ප්‍රැක්ටිස් කරන්න මුහුණ දෙනවා. sorry. මුණ ගැහෙනවා. අපි දවල්ට කැරම් ප්‍රැක්ටිස් කරන්න මුණ ගැහෙනවා. මොකටද? තරඟාවලියට සහභාගී වනු පිණිස. number 3. අන්න. අපි been එක කියලා දුන්නා මතකද? we have been. අපි වෙලා තියෙනවා. been කියන්නේ වෙලා, have කියන්නේ තියෙනවා. අපි වෙලා තියෙනවා friends යාළුවෝ. දැන් අපි යාළුවෝ නම් we are friends. ගොඩ කාලයක් තිස්සේ යාළුවෝ නම් we have been friends. කාලයක් තිස්සේ නම් have been දාන්න. මතකනේ? අපි යාළුවෝ වෙලා තියෙනවා. we have been friends. since කියන්නේ සිට. කවද ඉඳන්ද? එක්තරා අතීතයේ මොහොතක සිට මේ මොහොත දක්වා අපි යාළුවෝ. since සිට we were small. we කියන්නේ අපි, were කියන්නේ වුණා, small කියන්නේ කුඩා. ඒ කියන්නේ අපි කුඩා කාලයේ සිට යාළුවෝ වෙලා තියෙනවා. ගලපලා ගත්තහම අපි කුඩා කාලයේ සිට යාළුවෝ වෙලා තියෙනවා. ගැලපෙන්නේ D නේ. D. and සහ still තාමත් remain කියන්නේ පවතිනවා. තාමත් පවතිනවා නැත්නම් තාමත් ඉන්නවා. very close ඉතා කිට්ටුවෙන් to one another එකිනෙකාට one another එකිනෙකා. 10 වසර පොතේ තියෙනවානේ. හරි. to one another කියන්නේ එකිනෙකාට. එහෙනම් D තමයි උත්තරේ. අපි යාළුවෝ වෙලා තිනවා කුඩා කාලයේ සිට සහ තාමත් still කියන්නේ තාමත් remain කියන්නේ ඉන්නවා නැත්නම් පවතිනවා. මෙතන නම් ඉන්නවා. very close ඉතා කිට්ටුවෙන් ඉන්නවා එකිනෙකාට. මෙතන යාළුවෝ ගොඩක්. නැත්නම් each other දාන්න දෙන්නෙක් නා. one another කියලා දාන්නේ ගොඩක් නා. එහෙනම් යාළුවෝ ගොඩක් ගැන තමයි මේ කතා කරන්නේ. number 3 උත්තරේ D. මතකනේ එක each other කියන්නේ දෙන්නෙක්, one another කියන්නේ ගොඩක්. දෙකේම තේරුම එකිනෙකා කියන එක තමයි. each other කියන්නේත් එකිනෙකා, one another කියන්නේත් එකිනෙකා. හැබැයි each other කියන්නේ දෙන්නෙක් අතර එකිනෙකා නම්, one another කියන්නේ ගොඩක් අතර එකිනෙකා නම්. දහසට පාඩම මතකනේ? හරි. ඊට පස්සේ බලන්න number 4. I've been collecting present perfect continuous tense. මම එකතු කරමින් ඉඳලා තියෙනවා. collecting කියන්නේ එකතු කරමින්, been කියන්නේ ඉඳලා, have කියන්නේ තියෙනවා. අතීතේ එකතු කරන්න පටන් ගත්තා තාමත් එකතු කරනවා. මොනවද? a lot of stamps. ගොඩක් මුද්දර. over the years කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ. කාලයක් තිස්සේ. හරි. මම මුද්දර එකතු කරමින් ඉඳලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ. අතීතේ පටන් ගත්තා තාමත් එකතු කරනවා. කද උත්තරේ? and සහ exchanging හුවමාරු කරගනිමින් ඉඳලා තියෙනවා. the extras අතිරික්ත අමතර මුද්දර with friends යාළුවෝ එක්ක. හරි. මුද්දර අතීතේ ඉඳන් තාමත් එකතු කරනවා. ඒ වගේම අමතර මුද්දර යාළුවොත් එක්ක එකතු කරගනිමිනුත් යාළුවොත් එක්ක හුවමාරු කරගනිමිනුත් ඉඳලා තියෙනවා. හරි. එතකොට E තමයි උත්තරේ number 4. දැන් බලන්න එතන අර have been කියන එකට මේ ක්‍රියාපද දෙකම අයිති නේද? have been collecting කියන එකත් අයිති. ඒ වගේම exchanging කියන ක්‍රියාවත් ඒකටම අයිති. ඒකයි මේ exchange එකට ing දාලා තියෙන්නේ. දැන් ඔයාලා බලන්න ඕනේ මේකට ing ආවේ කියලා. අනිත් පැත්ත exchanging කියන එකට ing ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයාට මේ දෙන්නම අයිති. මෙයා පොදු සාධකය වගේ තමයි. have been collecting එකතු කරමින් ඉඳලා තියෙනවා. have been exchanging හුවමාරු කරගනිමින් ඉඳලා තියෙනවා. හරි. exchanging ආවේ ඇයි කියලා ing ආවේ ඇයි කියලා හොයන්න ඕනේ. මෙතන have been තියෙනවා. එයා අයිති මේක. හරි මේ helping verb එකට මේ ක්‍රියාවත් අයිති. හරි. ඊට පස්සේ බලන්න. number 5. advertisement වෙළඳ දැන්වීමක් regarding කියන සම්බන්ධයෙන් the swimming pool පිහිනුම් තටාකයේ සම්බන්ධ වෙළඳ දැන්වීමක් said කිව්වා පැවසුවා. මොකද මේ වෙළඳ දැන්වීමෙන් මොකද්ද කිව්වේ? it is free නොමිලේ වෙනවා. මොකද්ද? අපිට ඉතුරුලා තියෙන උත්තර බලන්න.
in order to අපි කිව්වා. So I am studying ගැලපෙන්නේ නැහනේ. ඊට පස්සේ and still remain අපි ගත්තා exchanging ගත්තා F බලමු. But නමුත් when we reached there, when කියන්නේ විට, we reached අපි ළඟා වුණා. අපි ළඟා වුණ විට there එහෙට අපි එහෙට ළඟා වූ විට we found අපි හොයාගත්තා අපිට දැනගන්න ලැබුණා that කියලා we had to pay අපිට ගෙවන්න සිද්ධ වුණා කියලා. had to pay ගෙවන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේ සිද්ධ වෙනවා. දැන් මෙතන that දාලා තියෙන නිසා අතීත නිසා have to එක had to වෙනවා. හරි. that we had to pay කියන අපිට ගෙවන්න සිද්ධ වුණා. හරි. එහෙනම් අර ඇඩ් එකේ දාලා තිබෙන නොමිලේ කියලා. හැබැයි අපි ගියාට පස්සේ තමයි දැනගත්තේ අපිට ගෙවන්න සිද්ධ වෙනවා කියලා. හරි. එහෙනම් උත්තරේ F. number 5 එකට F. හරි. number 6. I want මට ඕන to be වීමට. be කියන්නේ වෙනවා, to be කියන්නේ වීමට. a doctor වෛද්‍යවරයෙක් one day කවදා හරි දවසක. එක දවසක. හරි. මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කවදා හරි දවසක. මොකද උත්තරේ අනිත් පැත්ත? B නේ. So එම නිසා I am studying මම අධ්‍යයනය කරමින් ඉන්නවා present continuous මේ දවස්වල ඔයගොල්ලෝ වගේ. very hard ගොඩක් මහන්සි වෙලා මොකටද? to achieve දෙවෙනි ක්‍රියාව to එක්ක. ළඟා කරගන්නට achieve ළඟා කරගන්නවා to achieve ළඟා කරගන්නට my aim මගේ ඉලක්කය. හරි. එම නිසා මම මහන්සි වෙලා අධ්‍යයනය කරමින් ඉන්නවා මොකටද? මගේ ඉලක්කය ළඟා කරගන්න. අර හේතුව කියන්නේ to දාලා. එහෙනම් B තමයි උත්තරේ. ඕකේ. හරි. පහෙන් ලකුණු ගන්න දාගන්න. පහෙන් ලකුණු ගන්න දාගන්න. හරි. test 6 එකට එන්න. ඊළඟ ප්‍රශ්නෙට එන්න. හරි. එකෙන් අහන්නේ test 6. write a short paragraph. ලියන්න කෙටි ඡේදයක් on කියන්නේ ගැන අන්න what you did ඔයා කරපු දේ ගැන. you did කියන්නේ ඔයා කළා, what කියන්නේ දේ නැත්නම් දේවල්. ඔයා කරපු දේවල් ගැන. last week ගිය සතියන්තේ ඔයා කරපු දේවල් ගැන ලියන්නලු. කෙටි ඡේදයක්. හරි. එහෙනම් tense එක මොකක්ද අපි පාවිච්චි කරන්නේ? last weekend කියලා තියෙන නිසා අපි පාවිච්චි කරන්නේ අතීත කාලය. last weekend කියලා තියෙනවනේ. එහෙනම් simple past tense, past perfect ඒවා පාවිච්චි කරන්න පුළුවන්. the following words පහත වචන and phrases වචන කාණ්ඩ will help you ඔයාට උදව් කරાવી. use about 50 words වචන 50ක් විතර පාවිච්චි කරන්න. හරි. දැන් මම Saturday Sunday දානවනේ proper nouns S capital. in the morning අපි කියන්නේ උදෑසන නම් in the morning කියලා. දවල් නම් in the afternoon. හවස නම් in the evening. හැබැයි රෑ නම් at night. එතනම ලියා ගන්න රෑ නම් at night. රෑ නම් අපි in the night නෙමෙයි at night. at දාන්නේ at night. හරි. before lunch lunch එකට පෙර, after lunch lunch එකට පස්සේ, then සහ after that දෙකේම තේරුම ඊට පස්සේ කියන එක. then after that දෙකේම තේරුම ඊට පස්සේ. then කියන එක ඊට අමතරව එවිට කියන තේරුම ගන්නත් පුළුවන්. then කියනවා ඊට පස්සේ, ඒ වගේම එවිට. හරි. මේවා පාවිච්චි කරලා අපි ලියමු උත්තරයක්. හරි. ඔයගොල්ලෝ මේක ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ මේක ලියන්න. මාත් එක්ක වේගෙන් ලියන්න මම පැහැදිලි කරන්නම් ඊට පස්සේ. write in a flash. කොහොමද පටන් ගන්න? මම පොඩ්ඩක් මේකේ වචන ගාන 50යි ලියන්න කියලා තියෙන්නේ. මම සාමාන්‍ය පොඩ වචන ගාන වැඩි කරලා දෙනවා. මොකද ඉස්සරහට වචන ගාන දැන් එන වචන ගාන 60යි 70යි අතර ලියන්න කියන්නේ. ඒ වගේම මේකේ අර අනවශ්‍ය වචන තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට යද්දි ඔයාලට මේකව පාවිච්චි කරන්න ඕනේ නැහැ. සමහර වචන මේකෙන් අයින් කරන්න පුළුවන්. ඒක නිසා මම පොඩ වැඩිපුර දෙනවා. මොකද ඉස්සරහට මෙහෙම වචන දැන් ඔය Sunday, Saturday, in the afternoon ඒවා පාවිච්චි කරන්න කියලා දැන් දෙන්නේ නැහැ දැන් papers වල. දැන් තනියම ලියන්න නිදහසේ දෙනවා. හරි. ඒ නිසා මම පොඩ වැඩිපුර දෙනවා. ඔයාගේ දැනුම දියුණු වෙන්නත් එක්ක. හරි. මාත් එක්කම ලියන්න. I spent මම ගත කළා
spent කියන්නේ ගත කළා. my last weekend මගේ පසුගිය සතියාන්තය කොහොමද ගත කළේ? ගත කරපු ආකාරය කියන්නේ හරි ගොඩාක් ප්‍රයෝජනවත් ආකාරයකට in a very useful manner. ඉතා ප්‍රයෝජනවත් ආකාරය කියන්නේ manner. වේ කියලා ගන්නත් පුළුවන්. manner කියන්නේ ආකාරය. හරි. ඒ විදිහට පියුසුමක් ගත්තා. topic sentence එක ලියුවා. හරි. මෙතනම අපි සම්බන්ධ කරනවා දැන් ෆස්ට් පළවෙනි වාක්‍යේ පවර්ෆුල් වෙන්න ඕනේ. මම ගත කළා මගේ පසුගිය සතියන්තේ ඉතා ප්‍රයෝජනවත් ආකාරයකට. ඇයි එහෙම කියන්නේ කියලා කියමු because මොකක් නිසාද එහෙම කියන්නේ? because නිසා I could revise මට revise කරගන්න පුළුවන් වුණා. I could මට පුළුවන් වුණා revise ඒ කියන්නේ පුනරීක්ෂණය කරගන්න. So many important lessons. හරි වැදගත් පාඩම් ගොඩක්. So many කියන්නේ many කියන්නේ ගොඩක්, so many කියන්නේ ඉතා ගොඩක්. Important lessons වැදගත් පාඩම්. නරණ important වැදගත් lessons පාඩම්. හරි. ඒක නිසා තමයි මම මේක හොඳට ගත කළා කියලා කියන්නේ. ඇයි මම මෙහෙම කිව්වේ? හරි ඔයගොල්ලෝ මම දන්නවා කොහොමද හැම සතියන්තෙම හොඳට පාඩම් කරනවා හැමදාම පාඩම් කරනවා. ඒත් මම මේකට ගත්තේ මෙහෙම විශේෂයෙන්. දැන් හිතන්න ඔයා දැන් පේපර් එක කරන්න ගමන් මේ ලියන්නේ. දැන් හිතන්න ඔයා ඉන්නේ ඉංග්‍රීසි පේපර් එක කරන දවසේ. ඊට කලින් සතියන්තේ පත් වෙලා පාඩම් කරනවනේ හොඳට. හරි ඒක නිසා තමයි මෙහෙම ලියුවේ. හරි මම ගත කළා මගේ පසුගිය සතියන්තයේ ඉතා ප්‍රයෝජනවත් ආකාරයකට මොකක් නිසාද එහෙම කියන්නේ? මට රිවයිස් කරගන්න පුළුවන් වුණා. හරි වැදගත් පාඩම් ගොඩක්. හරි අපි ලියමු on Saturday සෙනසුරාදා එදායින් පටන් ගමු. සෙනසුරාදා අවදි වුණා. මම උදෑසන අවදි වුණා. උදේ පාන්දර අවදි වුණා. I woke up. හරි wake up කියන්නේ අවදි වෙනවා. woke up කියන්නේ අවදි වුණා. මම අවදි වුණා early in the morning. උදේ පාන්දර. අර වචන පාවිච්චි කරන්න එපා. in the morning කියන්නේ උදෑසන, early in the morning කියන්නේ උදේ වේලාසනින් කියන්නේ උදේ පාන්දර. අවදිලා මොකද කළේ? අපි දාමු and meditated භාවනා කරා. ඔක්කොම අපි ලියන්නේ අතීත කාලෙන් past tense. පසුගිය සතියන්තේ. හරි ඊට පස්සේ මම කියනවා මෙහෙම. උදෑසන ආහාරය අරගෙන මම අධ්‍යයනය කළා ඉංග්‍රීසි. හරි දැන් විභාගයට කලින් සෙනසුරාදා ඉරිදා කරපු දේවල් මේ කියන්නේ. After having my breakfast. After කියන්නේ පස්සේ having my breakfast. මෙතන having කියන්නේ කනවා කියන එක. හරි උදෑසන ආහාරය ගත්තට පස්සේ after එකට පස්සේ ing දානවා verb එකට ගෙනීතියා. after එකට පස්සේ එන verb එකට ing දාන්න ඕනේ. එහෙනම් මේ උදෑසන ආහාරය ගත්තට පස්සේ I studied English. මම අධ්‍යයනය කළා ඉංග්‍රීසි. y කපලා IED දාන්න. මම අධ්‍යයනය කළා මොනවද? ඉංග්‍රීසි. English. හරි. ඊට පස්සේ මොකද කළේ? then මෙතන then කියන්නේ ඊට පස්සේ. ඒ වචන දාන්න. then එහෙම නැත්නම් after that දාන්න පුළුවන්. ඊට පස්සේ I listen to some songs. මම අහුම්කන් දුන්නා. මම සවන් දුන්නා. listen to some songs. ගීත කිහිපයකට සවන් දුන්නා විනාඩි 5ක් වගේ. හරි as a form of relaxation.
රිලැක්ස් වෙන්න ක්‍රමයක් ලෙස. රිලැක්ස් සංසුන් වෙනවා නැත්නම් සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙන්න ක්‍රමයක් ලෙස. as කියන්නේ ලෙස. form කියන්නේ ක්‍රමය. හරි. සැහැල්ලු වෙන්න ආකාරයක් ලෙස නැත්නම් ක්‍රමයක් ලෙස ගීත කිහිපයකට සවන් දුන්නා. හරි. before lunch පාවිච්චි කරන්න කියලා දෙනවා before lunch එහෙම. ඔව්. before lunch දවල් කෑමට පෙර මම මොකද කළේ? lunch එකට කලින් මම උත්තර ලිව්වා. I answered an English past paper. two කියන අල්තයන්. මම ඉංග්‍රීසි පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපෙව්වා. lunch එකට කලින්. හරි ඉතින් සඳ ඉංග්‍රීසි. ඉතින් සෙන්සුරාදා හොඳට පාඩම් කරනවා. හරි. ඔයගොල්ලෝ කලින් ලියලා තියෙන ආපහු උත්තර ලියනවා. නැවත නැවත කරනවා. මම උඩ ටික මකනවා. හරි. ඊට පස්සේ මම මොකද කළේ? දා සෙන්සුරාදා මොකද කළේ ඊට පස්සේ? මම නැරඹුවා ටීවී එකේ අධ්‍යාපනික වැඩසටහනක්. I watched මම නැරඹුවා අතීත කාලේ මොකද්ද? an educational program. අධ්‍යාපනික වැඩසටහනක්. ටීවී එකේ නම් අපි කියන්නේ on TV කියලා. ටීවී එකේ නම් on TV. හරි මම බැලුවා ටීවී එකේ අධ්‍යාපනික වැඩසටහනක්. හරි after lunch මේකට සම්බන්ධ කරමු එහෙනම් after lunch lunch එකට පස්සේ හරි ඔන්න lunch එකට පස්සේ කරපු දේ හරි ඊට පස්සේ I studied මම අධ්‍යයනය කළා මොනවද? අපි විෂයක් දාමු බුද්දිසම්. හරි ලබන සතියේ විභාගේ හැම පාඩමක්ම නැවත නැවත රිවයිස් කරනවා. මම අධ්‍යයනය කළා බුද්ධ ආගම before going to bed. ඇඳට යන්න පෙර. ඒ කියන්නේ නිදා ගන්න පෙර. before කියන්නේ පෙර before going to bed. ඒ කියන්නේ නිින්දට යන්න පෙර. on at night රාත්‍රී. මම රාත්‍රී නිදා ගන්න පෙර බුද්ධ ආගම අධ්‍යයනය කළා. හරි සෙන්සුරාදා ඉවරයි. අපිට අග්ගල ඉරිදා ටිකක් ලියමු. කෙටියෙන් ලියමු. I studied history on Sunday morning. එයි මම මෙහෙම ලියන්නේ. ලබන සතියේ විභාගේ. මම අධ්‍යයනය කළා history ඉතිහාසය H capital proper noun. I studied history මම අධ්‍යයනය කළා ඉතිහාසය on Sunday morning. ඉරිදා උදෑසන. දවල් මොකද කළේ? I answered මම උත්තර ලිව්වා several past papers. several කියන්නේ කිහිපයක්. In the afternoon දවල්. හරි දවල් ප්‍රශ්න පත්‍ර කිහිපයකට උත්තර ලිව්වා. හරි. හවස මොකද කළේ? තව වාක්‍ය දෙකයි වැඩේ ඉවරයි. හවස මොනවද කරන්නේ? සාමාන්‍යයෙන් හෙට විභාගේ නම් ඉරිදා හවස පන්සල් යනවානේ. හරි. කොයි නැහැ කියලා හිතන්න. I went to temple. මම ගියා පන්සල්. මම පන්සලට ගියා. with my parents. මගේ දෙමාපියෝ එක්ක. in the evening. සවස. ඉරිදා හවස.
හරි අවසාන වාක්‍යෙ මෙහෙම ලියන්න. හොඳ වාක්‍යයක් ලියන්න ලකුණු ගන්න පුළුවන් වාක්‍යයක්. ආකර්ෂණීය වාක්‍යයක්. In my opinion මගේ මතය අනුව opinion කියන්නේ මතය. එහෙනම් මගේ මතය අනුව in my opinion මගේ මතය අනුව හරි it was a great weekend. ඒක නියම සතියාන්තයක් වුණා. හරි හරි ඔය සතියන්තය නිකන් ගොඩක් බලන් ඉන්න ආසාවෙන් බලන් ඉන්න ඊට පස්සේ විභාගෙ මතක කරන්න පුළුවන් in my opinion මගේ මතය අනුව it was ඒක වුණා a great weekend විශිෂ්ට නැත්නම් නියම සතියන්තයක් වුණා හරි finished හරි ලියලා ඉවරද අතෝස raise your hands if you have finished හරි මම පොඩ වචන ගන්න වැඩි කළා මොකද දැන් ඔයගොල්ලන්ගේ වචන ගන්න වැඩි ලියන්න ඕන 70ක් වගේ ලියන්න ඕන ඊට අමතරව ඔයාලට අමතර කරුණු ටිකක් දෙන්න ඕන නිසා මම පොඩ වචන වැඩි කළා අමතර දැනීම දෙන්න ඕන නිසා හරි 6 දෙනෙක් ඉවරයි අනිත් අය මම කරා 6 දෙනෙක් හරි ඉවර නැත උසන් Purna have you finished Sanduni Yelata ek makara Kamidu have you finished Upetni Hurry up Hari Purna Hari Sanduni Upetni Hari Upetni Hari Sanduni and Kamidu hurry up හරි බලමු අපි එන්නේ ඊළඟ ප්‍රශ්නෙට ටෙස්ට් 7 එකට එන්න ටෙස්ට් 7 බලන්න the following is a part of a letter the following පහත තියෙන දේ is කියන්නේ වෙනවා a part of a letter ලියුමක කොටසක් වෙනවා ලියුමකින් කොටසක් ලියුමක් නෙමෙයි read and answer කියවලා උත්තර ලියන්න the questions ප්‍රශ්න වලට given below පහත දී ඇති හරි රාජු you have said ඔයා කියලා තියෙනවා have said ඔයා කියලා තියෙනවා that කියලා මොකක් කියලාද it is very cold ගොඩක් සීතලයි කියලා කොහෙද in නුවරඑළිය හරි නුවරඑළිය සීතලයි නුවරඑළිය ගොඩක් සීතලයි කියලා ඔයා කියලා තියෙනවා හරි රාජු තමයි කියලා තියෙන්නේ රාජු කොහෙද ඉන්නේ රාජු ඉන්නව ඇත්තේ නුවරඑළියනේ හරි රාජු ඉන්නව ඇත්තේ නුවරඑළිය පොඩ්ඩක් මතක තියාගන්න ඉස්සරහට ඕන වෙනවා I wish මම හිතනවා I wish කියන්නේ මම පතනවා නෙමෙයි මම හිතනවා I could be there හරි මම හිතනවා මට එහෙ ඉන්න තිබ්බනම් කියලා there කියන්නේ එහෙ be කියන්නේ ඉන්නවා could කියන්නේ මෙතන තිබ්බා කියන තේරුම මම හිතනවා මට එහෙ ඉන්න තිබ්බනම් කියලා ඉන්න පුළුවන් වුණා නම් කියලා හරි පුළුවන් වුණා කියලා ගන්නත් පුළුවන් could එක මෙතෙන්දී හරි සාමාන්‍යයෙන් I wish I could කියලා දාන්නේ මනක්කල්පිත දේවල් වලට අපි හිතින් මවාගත්ත දේවල් වලට ඇත්තටම බැරි දේවල් වලට හරි දැන් හිතන්න මෙහෙම I wish I could ඉතින් could කියන්නේ පුළුවන් වුණා කියලා ගන්න be කියන්නේ ඉන්නවානේ එහෙනම් ඉන්න පුළුවන් වුණා නම් කියලා I wish I could be there කියන්නේ එහෙ එහෙනම් මම හිතනවා මට එහෙ ඉන්න පුළුවන් වුණා නම් කියලා. හරි සාමාන්‍යයෙන් I wish කියලා දාපු ගමන් මේ පැත්ත present නම් මේ පැත්ත past වෙනවා. can එකේ අතීත කාලයේ could. දැන් පුළුවන් කියන්නේ can පුළුවන් වුණා නම් could. තව උදාහරණයක් ගමු. I wish මම හිතනවා මට සින්දු කියන්න පුළුවන් වුණා නම් කියලා. හරි මට පුළුවන් නම් I can. මෙතන wish තියෙන නිසා can එකේ අතීත කාලේ I could
ඇත්තටම බැරි දේවල් මනක් කල්පිත දේවල් තමයි කියන්නේ. ඉතින් මවාගත්ත දේවල්. I wish I could sing songs. could එකට පස්සේ infinitive ආ. could එකට පස්සේ present tense. මම හිතනවා මට විරාට් කොහලිට වගේ ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් වුණා නම් කියලා. එහෙනම් I wish I could play cricket like විරාට් කොහලි. හරි වගේ කියන්න පුළුවන්. සුටා මේ examples ටික ලියා ගන්න. තව දෙකක් ගමු. තව උදාහරණයක් දාන්න. I wish මම හිතනවා හරි මට ඉන්නවා කියලා කියන්නේ කොහොමද I have මට සහෝදරයෙක් ඉන්නවා නම් I have a brother හරි මම හිතනවා මට සහෝදරයෙක් හිටියා නම් කියලා. ඒතර wish එකට පස්සේ මේ පැත්ත have නෙමෙයි had වෙනවා. අතීත කාලේ වෙනවා. මේ පැත්ත present නම් මේ පැත්ත past. එතන present මේ පැත්ත past නම් මේ පැත්ත past perfect. අර reporter speech වගේ තමයි. මම හිතනවා I had මට හිටියා නම් කියලා. ඇත්තටම නැහැ. කවුද? a brother. මම හිතනවා මට සහෝදරයෙක් හිටියා නම් කියලා. ඔයා වගේ නම් like you. හරි තව එකක් ගමු. මම හිතනවා මට කාර් එකක් තිබ්බා නම් කියලා. තියෙනවා නම් I have a car. wish එකට පස්සේ had. අතීත කාලයේ have එකේ had. I wish I had a car. පැහැදිලි? හරි. දැන් නැත්තම් චුට්ටක් ලියා ගන්න. දන්නවනම් අවශ්‍ය නැහැ. දැන් නැත්තම් ලියා ගන්න. හරි. ඒ වගේ තමයි මෙතන කියන්නේ I wish මම හිතනවා I could be මට ඉන්න පුළුවන් වුණා නම් කියලා දෙය එහෙ. ඒ කියන්නේ නුවරඑළිය. හොඳයිනේ. with you ඔයා සමග ඇයි because කියන්නේ නිසා it is too hot ගොඩක් රස්නේ. here මෙහෙ කියන්නේ කොහෙද? in සේරු කැලේ. මෙහෙ සේරු කැලේ ගොඩක් රස්නේ වෙනවා. ඒක නිසා මම හිතනවා මට ඔයත් එක්ක නුවරඑළිය ඉන්න තිබ්බනම් පුළුවන් වුණා නම් කියලා. හරි. දැන් සේරු කැලේ ඉන්න එක විස්තර කරනවා. it's like කියන්නේ වගේ living in a desert කාන්තාරයක ජීවත් වෙනවා වගේ. desert කාන්තාරේ. හරි. ඔතන DESS උනා නම් ඒක desert ඒ අතුරුපස. double S උනා නම් අතුරුපස. desert කියන්නේ කාන්තාර. හරි. it's like වගේ living ජීවත් වෙනවා වගේ in a desert කාන්තාරයක ජීවත් වෙනවා වගේ. there is no rain. there is rain කියන්නේ වැස්ස තියෙනවා. there is no rain කියන්නේ වැස්ස නැහැ. වැස්ස නැහැ. and සහ the trees ගස් bushes පඳුරු and the vines කියන්නේ වැල් in our garden අපේ වත්තේ තියෙන ගස් පඳුරු සහ වැල් and everywhere else හැමතැනම are withered වේලිලා ගිහිල්ලා තියෙනවා. ආ කියන්නේ තියෙනවා withered කියන්නේ වියලී ගොසින් තියෙනවා. හරි හොඳටම පායනවා. withered කියන්නේ වේලිලා ගිහින්. I am writing this මම මේක ලියන්නේ present continuous මම මේක ලියන්නේ seated කියන්නේ වාඩි වෙලා under our mango tree අපේ අඹ ගහ යට මම මේක ලියන්නේ අපේ අඹ ගහ යට වාඩි වෙලා. අඹ ගහ විස්තර කරනවා which දාලා මොන අඹ ගහද? which කියන relative pronoun එකෙන් විස්තර කරනවා which doesn't have ඒකේ නැහැ many leaves ගොඩක් කොළ නැහැ on it ඒකේ. එහෙනම් ගොඩක් කොළ නැති අඹ ගහ යට ඉඳන් තමයි මම මේක ලියන්නේ. හරි හොඳට පායනවනේ. ඊට පස්සේ කියනවා of course ඇත්ත වශයෙන්ම the river is there ගඟ තියෙනවා. හරි ඇත්ත වශයෙන්ම ගඟ තියෙනවා. I will go මම යනවා එහෙ. හරි I will go to the river මම යනවා අනාගතේ යනවා ගඟට after writing ලිව්වට පස්සේ. දැකලා after එකට පස්සේ ක්‍රියාවට ing දානවා කරුවක් දාගන්න. ලිව්වට පස්සේ after එකට පස්සේ එන verb එකට ing දාන්න ඕනේ. මම යනවා ගඟට ලිව්වට පස්සේ this letter මේ ලියුම. හරි මම මේ ලියුම ලිව්වට පස්සේ ගඟට යනවා මොකටද යන්නේ? to bathe නාන්නට bathe කියන්නේ ක්‍රියාපදේ. bath නෙමෙයි කියන්නේ bathe. ක්‍රියාව නම් bathe. noun එක නම් bath. හරි noun එක නම් bath. ඒ වගේම adjective එකත් bath එකයි bathroom කියන්නේ. bathe කියන්නේ නානවා මේක verb එක. මේක bath මේක bathe verb එක. හරි.
මම ගඟට යනවා මේ ලියුම ලිව්වට පස්සේ to bathe නාන්නට and listen to the music සංගීතයට සවන් දෙන්න. In the flow of water ගලාගෙන යන ජලයේ flow ගලා යනවා of water. හරි ගලාගෙන යන ජලයෙන් නිකුත් වන සංගීතයට සවන් දෙන්න සහ නාන්න මම ගඟට යනවා. හරි ගඟට යන හේතු දෙකක් තියෙනවා. නාන්නයි අර මියුසික් එකට සවන් දෙන්නයි වතුරේ නිකුත් වෙන. The bamboo trees on the banks. The bamboo trees කියන්නේ උණගස් on the banks. ගම් යූරු මත තියෙන banks කියන්නේ යූරු මත තියෙන උණගස් are very tall now. දැන් ගොඩක් උසයි. දැන් ඉස්සර මෙයා ආපු වෙලාවක මිටි පොඩි කාලේ ඒවා දැන් ඒවා උස ගිහිල්ලා. The rustling bamboo leaves. Rustling කියන්නේ සරසර ගාන. අර කොළ හෙලවෙන හඬ. හරි සරසර ගාන උණ කොළ උණ පත්‍ර to create music. උණ පත්‍රත් සංගීතය නිර්මාණය කරනවා. create නිර්මාණය කරනවා මොනවද සංගීතය. හරි එන සංගීතය නිකුත් වෙන ක්‍රම දෙකක් තියෙනවා. සරසර ගාන උණ කොළ වලින් සංගීතය නිර්මාණය කරනවා. ඒ වගේම ගලාගෙන යන ජලයෙන් සංගීතය නිකුත් වෙනවා. literature. හරි. Because of the bamboo trees. Because of කියන්නේ නිසා the bamboo trees. උණගස් නිසා. Because of එකට පස්සේ නාම පදයක් දාන්න ඕනේ. ඒක නීතියක්. දැන් because of කියන්නේ නිසා මොනවා නිසාද? The bamboo trees. උණගස් නිසා. bamboo trees කියන්නේ නාම පදයක්. හරි. උණගස් නිසා it is shady. සෙවණ සහිත වෙනවා. shady කියන්නේ සෙවණ සහිත. near the river. ගඟ ළඟ. ගංගාව අසල. හරි. උණගස් නිසා ගංගාව අසල සෙවණ සහිත වෙනවා. And සහ they keep the water cool. they කියන්නේ ඒවා. ඒ කියන්නේ උණගස්. keep cool කියන්නේ මොකක්ද? keep cool කියන්නේ සීතලට තියනවා. keep කියන්නේ තියනවා. cool කියන්නේ සීතලට. දැන් cool කියන්නේ adjective එකක් සීතල විතරයි. සීතලට තියනවා කියන්නේ verb එක කියන්නේ keep cool. සීතලට තියනවා. keep cool. සීතලට විතරද? නැහැ. and refreshing. ප්‍රබෝධමත් කරන විදිහට. හරි එතකොට මේ keep cool keep එක මෙයාටත් අයිති මෙයාටත් අයිති. keep cool කියන්නේ සීතලට තියනවා. keep refreshing කියන්නේ අර ප්‍රබෝධමත් කරන විදිහටත් තියනවා. හරි. මේකෙන් තමයි verb එක හැදෙන්නේ. keep cool සහ keep refreshing verbs දෙකක්. ක්‍රියාපද දෙකක්. හරි මොනවද එහෙම තියන්නේ? අර උණගස් සීතලට සහ ප්‍රබෝධමත්ව තියෙන මොනවද? keep the water. වතුර තමයි එහෙම සීතලට තියන්නේ. අර ක්‍රියාවට ලක්වන දේ මැද්දට දාන්න. keep the water. එහෙනම් වතුර සීතලට තියෙන උණගස් විසි. හරි උණගස් නිසා හරිනේ වතුර සීතලයිනේ. සහ ප්‍රබෝධමත් කරවන සුළුයි. පැහැදිලිද? හරි ඊට පස්සේ බලන්න you must visit. must කියන්නේ යුතුයමයි. visit කියන්නේ බලන්න එනවා. හරි us අපිව again නැවත ඔබ අපිව ආපහු බලන්න එන්නම ඕන. when the rains come වැස්ස පැමිණි විට and සහ the trees are green. ගස් කොළ පාට වුණාම හරි ගස් කොළ පාට වුණාම වැස්ස ආවහම ඔය අපිව බලන්න එන්නම ඕන. come and listen. ඇවිල්ලා අහුම්කම් දෙන්න. to the music of the water. හරි to the music of the river. අර ගඟෙන් නිකුත් වෙන සංගීතයට ඇවිල්ලා සවන් දෙන්න. හරි come කියන්නේ එන්න, listen to කියන්නේ අහුම්කම් දෙන්න. come and listen කියන්නේ ඇවිල්ලා අහුම්කම් දෙන්න. හරි ඇවිල්ලා අහුම්කම් දෙන්න to the music of the river. ගඟේ සංගීතයට. හරි බලන්න off කියලා තියෙනවනේ the music of the river. off එකට කලිනුත් music නාම පදයක්, off එකට පස්සේ the river කියන නාම පදයක්. off එකට පෙර සහ පසු නාම පද දාන්න ඕනේ. හරි අපි උත්තර බලමු. underline the correct answer. නිවැරදි උත්තරය යටින් ඉරක් අඳින්න. Raju is living in. රාජු ජීවත් වෙමින් ඉන්නවා කොහෙද? නුවරඑළිය ස්පෙලිං වැරදි. උත්තරේ රාජු කොහෙද ඉන්නේ? නුවරඑළියනේ. දැන් B තමයි උත්තරේ.
ඇයි මේක මුලින්ම කියන රාජු you have said that it is very cold in නුවරඑළිය. රාජු කියලා තිබ්බා නුවරඑළිය ගොඩක් සීතලයි කියලා. එහෙනම් රාජු ඉන්නේ නුවරඑළියේ. හරි මේ ලියුම ලියන කෙනා ඉන්නේ සේරු කැලේ හොඳටම රත් වෙලා කාන්තාරේ වගේ ඉන්නවා. හරි ඊට පස්සේ බලන්න. එහෙනම් number 1 B තමයි උත්තරේ. number 2 which of the following is correct? පහත ඒවායින් මොකක්ද නිවැරදි? මොන එකද නිවැරදි? only the bamboo leaves produce music. උණපත්‍ර පමණක් only කියන පමණක් උණපත්‍ර පමණක් produce නිපදවනවා සංගීතය. උණපත්‍ර නිපදවන උණපත්‍ර විතරක් නෙමෙයි. only the flowing of water produces music. flowing ගලා යාම of water ජලය ගලා යාම. ජලය ගලා යාම පමණක් නිපදවනවා සංගීතය. ඒක විතරක් නෙමෙයි. මේ දෙකේම සංගීතය නිකුත් වෙනවා දෙකෙන්ම. දැන් දෙකම තියෙනවා නම් හරි. both දෙකම both කියන්නේ දෙකම both the bamboo leaves and the flow of water produce music. ඒක හරිනේ. එහෙනම් ගලාගෙන යන ජලය සහ උණපත්‍ර යන දෙකම සංගීතය නිපදවනවා. එහෙනම් C තමයි උත්තරේ. හරි. හරිනම් හරි දාගන්න. number 3. The water in the river. ගඟේ තියෙන වතුර is kept. is kept කියන්නේ passive voice. ගඟේ තියෙන වතුර කිසියම් කෙනෙක් විසින් තියනවා. cool. හරි සීතලට තියනවා. දැන් keep cool තමයි ක්‍රියාව. ක්‍රියාපදේ. ඒකේ past participle ඇවිල්ලා දෙනවා kept cool. is එක past participle තියනවා කියන්නේ passive voice. හරි සීතලට තියනවා. කිසියම් කෙනෙක් විසින්. by කවුරු විසින්ද? එහෙනම් කවුරු විසින්ද ගඟේ තියෙන වතුර සීතලට තියන්නේ? by the bamboo trees නේ. උණගස් විසින්. on the banks. අර යූරු මත තියෙන උණගස් විසින්. එහෙනම් ඒ තමයි උත්තරේ. B ගත්තොත් the two banks of the river. ගම් යූරු වලින් සීතලට තියන්නේ නැහැ. ඒක වැරදි. music made by the flow of water. අර ගලාගෙන යන ජලය නිපදවන සංගීතය විසින්. music සංගීතය made නිපදවන හදන by the flow of water. ගලාගෙන යන ජලය හදන සංගීතය විසින්. ඒකත් වැරදිනේ. ඒ තමයි උත්තරේ. හරි number 4 බලන්න. The writer wants ලේඛකයාට ඕන ලියුම ලියන කෙනාට ඕන රාජු to come. රාජු එනවා දකින්න. හරි රාජු to come එහෙමයි කියන්නේ. I want you to do homework. මට ඕන ඔයා ගෙදර වැඩ කරනවා දකින්න. හරි ලේඛකයාට ඕන රාජු එනවා දකින්න. කොහෙටද? කොයි කාලෙටද? when it is very cold. ගොඩක් සීතල වුණාම එහෙම කතාවක් කියන්නේ නැහැ. සේරු කැලේ සීතල නැහැ. ඕන coming weekend. coming කියන්නේ ඉස්සරහට එන. ඉස්සරහට එන සතියාන්තයේ. ඒකත් වැරදි. B නේ. during the rainy season. B තමයි උත්තරේ. කොහොමද හොයාගන්නේ? මේක කියනවා අවසානයේට come and listen to the music of the river. නෑ එතන නෙමෙයි ඊට කලින් තියෙනවානේ. ඔව්. You must visit us again. You must visit us again. ඔයා නැවත අපිව බලන්න එන්න ඕන when the rains come. වැස්ස ආවහම. එහෙනම් වහිද්දි තමයි එන්න කියන්නේ. now during the rainy season තමයි උත්තරේ. 5 බලන්න number 5. The word withered in line 3 means. තුන්වෙනි පේලියේ දින withered කියන එකේ means අදහස් වෙනවා මොකද්ද? ඒකේ තේරුම. උත්තරේ dried up වේලිලා ගිහිල්ලා. C තමයි උත්තරේ. really gossing. හරි. fresh looking කියන්නේ හොඳට නැවුම පෙනෙන හරි හොඳට නැවුම පේනවා fresh looking. නැවුම් ලෙස පෙනෙන. in bloom කියන්නේ මල් පිපිලා කියන එක. මල් පිපිලා. in bloom මල් පිපිලා කියන එක. ලස්සන මල් පිපිලා. ඒක නෙමෙයි C තමයි උත්තරේ. හරි. දැන් ඔයාලා grammar පොත පොඩ්ඩක් ගන්න. take your grammar book. හරි. මට චුට්ටක් විනාඩියක් දෙන්න. හරි. ගොඩක් වැදගත් පාඩමක් කියලා දෙනවා.
මේක ඔයගලන්ගේ ග්‍රැමර් වලට වැදගත්. ඒ කියන්නේ ඉස්තම් පුරවන ප්‍රශ්න කරද්දී වැදගත්. ඒ වගේම සමස්තයක් වශයෙන් වගේ රයිටින් වලට වැදගත්. හරි. ලියගෙන මාතෘකාව different forms of a verb. හරි ක්‍රියාපදයක විවිධ අවස්ථා. හරි ඕනම වාක්‍යයක් ඉංග්‍රීසි ඕනම වාක්‍යයක වැදගත්ම දේ තමයි verb එක. මොකද verb එක වෙනස් වෙලා තමයි අලුත් වාක්‍ය හදන්නේ. verb එක වෙනස් වෙන ආකාර සියල්ලම වගේ දන්නවනම් ඒ කියන්නේ කොහෙත්ම ග්‍රැමර් වර්ධින්නේ නැහැ. හරි. ඕනම වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. හරි. ප්‍රධාන වශයෙන් ග්‍රැමර් වර්ධින්නේ නැහැ. හරි. බලමු අපි. ඒක ඇක්ටිව් වොයිස් වල කොහොමද වෙනස් වෙන්නේ කියලා මම අද කියලා දෙනවා. ක්‍රියාපදයක් තියෙන්න පුළුවන් ක්‍රම 30ක් කියලා දෙනවා. හරි. ක්‍රියාපදයක් එකම ක්‍රියාපදයක් අරන් ඒ ක්‍රියාපදයේ තියන්න පුළුවන් ක්‍රම 30ක් කියලා දෙනවා. හරි. බලමු අපි. ඇක්ටිව් වොයිස් වලින් විතරක්. හරි. ලබන සතියේ පැසිව් වොයිස් වලින් කියලා දෙන්නම්. ඇක්ටිව් වොයිස් වලින් විතරක් ක්‍රියාපදයක් තියෙන්න පුළුවන් ක්‍රම ආකාර 30ක් කියලා දෙනවා. හරි. බලමු පළවෙනි එක. හරි. සරල උදාහරණයක් ගමු. ඇක්ටිව් වොයිස් කියන්නේ මොකද්ද? කතෘ ඉස්සරහා ඉන්නවනේ ඇක්ටිව් වොයිස්. හරි. මේ වගේ දෙයක් කොහොමද කියන්නේ? මම කතාවක් ලියනවා. හරි. ලියනවා කියන එකනේ ඔකේ ක්‍රියාපදේ. මම කතාවක් ලිව්වා. ලිව්වා කියන එකනේ ක්‍රියාපදේ. එහෙනම් ක්‍රියාව තමයි කාලෙන් කාලයට වෙනස් වෙන්නේ. හරි. අපි ක්‍රියාපදයක් ගම ලියනවා කියලා. මේක වෙනස් වෙන ආකාර 30ක් කියලා දෙනවා. හරි. හරි. ලියනවා කියලා කොහොමද ඇක්ටිව් වොයිස් වලින් කියන්නේ? ලියනවා කියලා කියන්නේ ඇක්ටිව් වොයිස් වලින් ඒක වචන නම් writes බහු වචන නම් write. හරි පුරුද්දක් වශයෙන් ලියනවා simple present. පුරුද්දක් වශයෙන් ලියනවා නම් කතෘ ඒක වචන නම් s දානවා බහු වචන නම් s දාන්නේ නැහැ. හරි. උදාහරණයක් ගත්තොත් he writes ඔහු ලියනවා කතෘ ඉන්නා ක්‍රියාව තියෙනවා. stories කතා නැත්නම් essays රචනා මොන එකක් දාන්න. ඔහු කතා ලියනවා ඔබ්ජෙක්ට් එක everyday හැමදාම. ඒතර මේක එයාගේ පුරුද්දක්. හැමදාම කරන ක්‍රියාවක්. හරි. ඒක දන්න දෙන්නේ පොඩි කාලේ ඉඳලා. මේ ක්‍රියාපදේ වෙනස් කරනවා ලිව්වා කියලා. ලිව්වා කියලා කොහොමද කියන්නේ? ඇක්ටිව් වොයිස් වලින් wrote. write එකේ අතීත කාලයේ wrote. හරි. ඒතර මේක අතීත කළොත් he wrote ඔහු ලිව්වා stories. ඒතර මේක yesterday නැත්නම් in the past අතීත කාලේ මොකක් හරි දෙයක් දාන්න. එහෙනම් පුරුද්දක් වශයෙන් කරනවා නම් writes අතීතේ කළා නම් wrote. හරි. තව ක්‍රමයක් ගමු. ලියාවි. එහෙනම් ලියනවා ලිව්වා ලියාවි. හරි වර්තමාන අතීත අනාගත. ලියාවි කියලා ඇක්ටිව් වොයිස් වලින් කියන්නේ will write. will එකත් එක present tense එකේ verb එක තමයි දාන්නේ. will plus infinitive. ඒ will කියන්නේ modal verb එකක්. ඊට පස්සේ දාන්න පුළුවන් infinitive විතරමයි. වෙන ඒවා බෑ. will write කියන්නේ ලියාවි. ලියාවි නම් he will write ඔහු කතා ලියාවි. he will write essays later tomorrow අනාගතයේ දවසක. අනාගතයේ කිසියම් ක්‍රියාවක් කරાવી. හරි. ඉක්මන් ලියාගන්න. තව ආකාර 27ක් තියෙනවා. හරි. ඉක්මන් ලියාගන්න. හරිද ලියලා නැතුසන්? Raise your hands. කවුද finish? සිතුමිනි finish. හරි නේද එහෙනම්? මම උඩට විතරක් මකනවා. හරි මාත් එක්කම වගේ ලියන්න. අනිත් එක මම කරා.
හරිද? අපි තව එකක් ගමු. ලියමින් ඉන්නවා. හරි. ලියමින් ඉන්නවා කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ ඉන්නවා ලියමින් කියලා. මාරු කරලා. ඉන්නවා කියලා කියන්න පුළුවන් ඇමීසාවලි. ලියමින් නම් writing. මොකද ing කියන්නේ අල්ලායන්නට. write කියන්නේ ලියනවා, writing කියන්නේ ලියමින්. ලියමින් ඉන්නවා. ඇමීසා එක writing. ඔහු දැන් ලියමින් ඉන්නවා නම් he is writing. ඔහු ලියමින් ඉන්නවා. හරි මෙතන they වුණා නම් I වුණා නම් am. හරි he is writing. ඔහු ලියමින් ඉන්නවා. එහෙනම් වර්තමාන මේ දැන් මේ මොහොතේ වෙන ක්‍රියාවක්. හරි present continuous මේ මොහොතේ ලියමින් ඉන්නවා. කතා කරන මොහොතේ stories කතා. නැත්නම් essays රචනා and essay රචනාවක් ඕන එකක් දාන්න. ලියන දෙයක් දාන්න. හරි. මුල් ටික ලේසි නේ. මුල් ටික මතකයි. හරි. ඔහු ලියමින් හිටියා. ඒක කොහොමද කියන්නේ? ලියමින් හිටියා. හරි. ලියමින් නම් writing ම තමයි. සිටියා නම් ඉන්නවා නම් ඇමීසා හිටියා නම් was හරි were හරි. දැන් was හෝ were දාන්න. ලියමින් හිටියා. හරි. මේකේ වාක්‍යයක් ලියනවා නම් he was writing ඔහු ලියමින් හිටියා stories කතා. ලියමින් ඉන්නවා නම් is writing ලියමින් හිටියා නම් was writing. බහුවචන වුණා නම් they were writing. හරි මේ කියන්නේ මේ ක්‍රියාවේ අතරමැද ඉන්නවා කියන එක. ලියන්න පටන් අරන් ඉවරලා නැහැ. ක්‍රියාවේ අතරමැද ඉන්නවා දැන්. මේ අතීතයේ ක්‍රියාවේ අතරමැද හිටියා. අනාගතයේ ක්‍රියාවේ අතරමැද සිටීවි. එහෙනම් ලියමින් සිටීවි. ලියමින් සිටීවි කොහොමද කියන්නේ? ලියමින් නම් writing ම තමයි. සිටීවි නම් will be. will be writing. ලියමින් සිටීවි. හරි මේ වාක්‍යෙම කියනවා නම් he will be writing. ඔහු ලියමින් ඉදීවි. stories. මේක දැන් මේක අතීතේ මේක අනාගතේ. ඔන්න මෙතන now දාන්න පුළුවන්. මෙතන at this time yesterday ඊයේ මේ වෙලාවට මෙතන at this time tomorrow හෙට මේ වෙලාවට. හෙට මේ වෙලාවට මොනවා කර ඉදීවිද? will be writing ලියමින් ඉදීවි. හරි. එහෙනම් continuous තුනක් මතකයිනේ. හරි. ලියලා තියෙනවා. ඒක කොහොමද කියන්නේ? ලියලා තියෙනවා. ලියලා තියෙනවා. ලියලා තියෙනවා කියන්නේ present perfect. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අතීතයේ ලිව්වා, ලියපුවේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. අතීතයේ ලිව්වා, ලියපුවේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. එක්ක මේ දැන් තමයි ලිව්වේ. මේ දැන් තමයි ක්‍රියාව ඉවරුනේ. හරි. මේ දැන් තමයි ලිව්වේ. නැත්තම් අතීතයේ ලිව්වා, ලියපුවේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. හරි. තියෙනවා කියන්නේ has or have. ලියලා කියන්නේ past participle ලා යන්න එනවා කියන්නේ. එහෙනම් written. එහෙනම් has have written කියන්නේ ලියලා තියනවා කියන්නේ. ඒක වචන නම් has, බහුවචන නම් have. හරි. ඔහු ලියලා තියෙනවා. He has written. ඔහු ලියලා තියෙනවා stories කතා. හරි. ඊළඟ එක. ලියලා තිබුණා. number 8. ලියලා තිබුණා. ඒ කියන්නේ අතීතේ ක්‍රියාවකට කලින් කරපු ක්‍රියාව. වඩා අතීත ක්‍රියාවක්. හරි. past perfect. තිබුණා නම් had. තියනවා නම් has have. ඒක අතීතයේ තිබුණා නම් had. ලියලා නම් written.
ලියලා තිබුණා. හරි මේ වගේ උදාහරණයක් ගමු. හරි අපි ගමු පොඩක් ඔහු කතාවක් ලියලා තිබුණා ටීචර් එන්න කලින්. He had written ඔහු ලියලා තිබුණා. එතන මේක තමයි මුලින් වෙච්ච ක්‍රියාව past perfect. මුලින් වෙච්ච ක්‍රියාව අතීතයේ ක්‍රියාවන් දෙකක් වුණොත් මුලින් වෙච්ච එක past perfect, පස්සේ වෙච්ච එක simple past. ලියලා තිබුණා. අපි ගමු එක කතාවක් කියලා story. Before කියන්නේ පෙර. The teacher came. teacher එන්න පෙර. came කියන්නේ ආව. එහෙනම් දෙවෙනි ක්‍රියාව simple past, පළවෙනි ක්‍රියාව past perfect. මතකනේ? අතීතයේ ක්‍රියාවන් දෙකක් වුණා. පළවෙනි ක්‍රියාව වඩා අතීතයක past perfect, දෙවෙනි ක්‍රියාව simple past. හරි. teacher එන්න පෙර ඔහු රචනාව ලියලා තිබුණා. කොහෙද? teacher පන්තියට එන්න පෙර. came to the class. teacher class එකට එන්න කලින් එයා රචනාව ලියලා තිබුණා. වඩා අතීත ක්‍රියාව ලියලා තිබිච්ච එක පස්සේ උනේ teacher ආපු එක. ඒක ලියලා තිබුණා එකේ භාවිතය ඉංග්‍රීසි වල. write in a flash. හරි ලියලා තියෙන්නේ. කොහොමද ඒක කියන්නේ? ලියලා තියෙන්නේ. ඒ වගේ දෙයක් කියන්නේ. කියෙවි නම් will have දානවා. ලියලා නම් written. එහෙනම් මේ කියන්නේ ලියලා තියෙන්නේ. තියනවා නම් has have, තිබුණා නම් had, කියෙවි නම් will have. හරි. will එකට පස්සේ දාන්න බලන්න have විතරයි. එහෙනම් ලියලා තියෙන්නේ. හරි. අනාගතයේ කිසියම් මොහොතක් වෙද්දී ක්‍රියාවක් අවසන් කරලා තියෙන්නේ. future perfect. He will have written the story. මම වෙනස් කරන object එක. ඔහු කතාව ලියලා තියෙන්නේ. හෙට වෙද්දී by tomorrow. හෙට වෙන විට by කියන්නේ වෙන විට, tomorrow හෙට වෙන විට. එහෙනම් හෙට වෙන විට ඔහු කතාව ලියනවා කියන ක්‍රියාව අවසන් කරලා තියෙන්නේ. අනාගතයේ කිසියම් මොහොතක් වෙද්දී කිසියම් ක්‍රියාවක් අවසන් කරලා තියෙන්නේ. ඒකයි ලියලා තියෙවි කියලා කියන්නේ. Hi, number 10. ලියමින් ඉඳලා තියෙනවා. කොහොමද ලියමින් ඉඳලා තියෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ අතීතේ ලියන්න පටන් ගත්තා තාමත් ලියනවා. තාම නතර කරලා නැහැ. එහෙනම් present perfect continuous tense එක. ලියමින් නම් writing. මොකද ing කියන්නේ ලියමින් කියන එකනේ. ඉඳලා නම් being. තියනවා නම් has or have. හරි. එහෙනම් කොහොමද මේ කියන්නේ? He has been writing. ඔහු ලියමින් ඉඳලා තියෙනවා. a story කතාවක්. කවදින්ද? සිට නම් since last week. ගිය සතියේ සිට. එන් ගිය සතියේ ඉඳන් තාමත් ලියනවා. එහෙම නැත්නම් දාන්න පුළුවන් for කියන්නේ තිස්සේ for a week සතියක් තිස්සේ. හරි. පටන් ගත්ත වෙලාව දෙනවා නම් since, duration එකක් දෙනවා නම් for. සතියක් තිස්සේ එහෙම නැත්නම් ගිය සතියේ සිට. since කියන්නේ සිට, for කියන්නේ තිස්සේ. මතකයි? හරි. ඊළඟට ලියමින් ඉඳලා තිබුණා. ඒක කියන්නේ මොකද්ද? අතීතේ ලියන්න පටන් ගත්ත කාලයක් ලිව්වා. අතීතෙම ලියන එක නැවැත්තුවා. හරි. ලියමින් නම් writing. ඉඳලා නම් being. තිබුණා නම් had. ලියමින් ඉඳලා තිබුණා. හරි. අපි දාමු he had been writing. ඔහු ලියමින් ඉඳලා තිබුණා.
a story කතාවක් for 2 weeks සති දෙකක් තිස්සේ. එනේ ඔහු අතීතයේ කතාවක් ලියන්න පටන් ගත්තා. සති දෙකක් ලිව්වා. අතීතෙම නැවැත්තුවා. දැන් නවත්තලා තියෙන්නේ. Number 12. අනිත් අපිට ඉක්මනට යන්න පුළුවන් 30 වෙනකන් ඉක්මනට යන්න පුළුවන්. මෙච්චර වෙලා යන්නේ නැහැ. හරි. ලියමින් ඉඳලා තියෙවි. කොහොමද කියන්නේ? හරි. ඒ කියන්නේ future perfect continuous tense එක. හරි. ලියමින් නම් writing ඉඳලා නම් been තියෙවි නම් will have. Now will have been writing. Will have been writing කියන්නේ ලියමින් ඉඳලා තියෙවි කියන එක. හරි. අපි ගාම එහෙම by tomorrow හෙට වෙන විට එන අනාගතයේ කිසියම් මොහොතක් වෙන විට කිසියම් ක්‍රියාවක් කාලයක් තිස්සේ කර කර ඉඳලා තියෙවි. හෙට වෙද්දිත් එයා ලියලිය ඉඳීවි. හෙට වෙද්දී එයා මේක අපි ගමු සතියක් තිස්සේ ලියමින් ඉඳලා තියෙවි. හෙටට සතියක් සම්පූර්ණ වෙනවා. හෙටින් එහාටත් ලියන්න පුළුවන්. හෙටත් ලියලිය ඉඳීවි. හෙට වෙද්දි සතියක් සම්පූර්ණ වෙනවා කියන එක තමයි මේ කියන්නේ. හෙට වෙද්දි සතියක් තිස්සේ ලියලිය ඉඳලා තියෙවි. හරි. දැන් මේක future continuous එකට compare කරන්න. future continuous කියන්නේ හෙට ලියමින් ඉඳීවි. future perfect continuous කියන්නේ හෙට ලියමින් ඉඳීවි තමයි. කොච්චර කාලයක් තිස්සේද කියලාත් අමතරව කියනවා. හෙට වෙද්දි සතියක් තිස්සේ ලියමින් ඉඳලා තියෙවි. හෙටින් එහාට ලියන්න පුළුවන්. by tomorrow හෙට වෙන විට he will have been බලන්න පේපර් එක කරා මේක කොච්චර පාවිච්චි වෙනවද කියන papers එක. he will have been writing. ඔහු ලියමින් ඉඳලා තියෙවි the story කතාව කියලා දාමු. කොච්චර කාලයක් තිස්සේද? for a week සතියක් තිස්සේ. හෙට වෙද්දී ඔහු කතාව ලියමින් ඉඳලා තියෙවි සතියක් තිස්සේ. හෙටින් එහාටත් ලියන්න පුළුවන්. ඊළඟ එක. ඒක ලේසි. ලියන්න පුළුවන් කොහොමද කියන්නේ? ලියන්න පුළුවන් ලේසි can write. පුළුවන් නම් can modal verb එකට පස්සේ present tense විතරමයි පුළුවන් infinitive can write. එහෙනම් he can write a story. ඔහුට පුළුවන් කතාවක් ලියන්න. ඒක යාගේ ability එකක් හැකියාවක්. he can write stories කැමති එකක් දාන්න. හරි. එහෙනම් වර්තමාන හැකියාවක් නම් can write. අතීතේ ලියන්න පුළුවන් වුණා. එහෙනම් could write. ලියන්න පුළුවන් වුණා could write. පුළුවන් නම් can පුළුවන් වුණා නම් could write. he could write. ඔහුට ලියන්න පුළුවන් වුණා. බැරි වුණා නම් could not write. or yesterday. හරි. ඔහුට ඊයේ කතාවක් ලියන්න පුළුවන් වුණා. yesterday ඉවත් කළොත් could write කිව්වොත් ඒක දැන් ලියන්න පුළුවන් කියන තේරුමත් ගන්න පුළුවන්. he could write කියලා කිව්වොත් එතන මෙතන තේරුම could එකේ සම්භාවිතාවක් කියන එක. he could write a story today. ඔහු අද කතාවක් ලියන්න පුළුවන්. ලියන්න ඉඩ තියෙනවා. සම්භාවිතාව තමයි එතෙන්ද කියන්නේ. මේ could එකට ගොඩක් භාවිතයන් තියෙනවා. හරි. මෙතන තේරුම මම ගත්තේ පුළුවන් වුණා කියලා අතීතේ. දැන් it could rain tonight. අද රැට වහින්න පුළුවන්. ඒතර could කියන්නේ ඒතර අනාගතේ කියන්නේ. එහෙමත් පාවිච්චි වෙනවා. You could be a teacher. You could be a doctor in the future. එහෙම කියන්න පුළුවන්. වෙන්න පුළුවන් කියලා කියන්නේ. Number 15. දැන් පුළුවන් නම් can.
අතීතයේ පුළුවන් වුණා නම් could. අනාගතයේ පුළුවන් වේවි. ඒක කොහොමද කියන්නේ? හරි. ඔහුට පුළුවන් වේවි කියලා කොහොමද කියන්නේ? පුළුවන් වේවි. ටයිප් කරලා ගන්න දන්නවනම් ලියන්න පුළුවන් වේවි. ලියන්න පුළුවන් වේවි. ටයිප් කරලා ගන්න දන්නවනම් කොහොමද කියන්නේ? දන්නද කවුරුත්? පුළුවන් වේවි? don't know? දන්නේ නැද්ද? no. පුළුවන් වේවි කියන්නේ can දාලා කියන්න බෑ. will be able. ඒ ක්‍රමයට යන්න වෙනවා. able කියන්නේ පුළුවන්නේ. able කියන්නේ පුළුවන්. able කියන්නේ පුළුවන් කියන එක. දැන් ඔන්න මෙතෙන්ට දාන්න පුළුවන් am is එක able කියලා තවත් ක්‍රමයක් පුළුවන් වෙනවා. ඒ කියන්නේ පුළුවන් වෙනවා. was able කියන්නේ පුළුවන් වුණා. එහෙම ගන්නත් පුළුවන් ආ. was සමග able කියන්නේ ඉස්සර පුළුවන් වුණා. අනාගතේ පුළුවන් වේවි. will be able. will be කියන්නේ වේවි. able කියන්නේ පුළුවන්. පුළුවන් වේවි will be able. හැබැයි ඒකත් එක to දාන්න ඕන. to. මොනවා කරන්නද? write. ලියන්න පුළුවන් වේවි. now will be able to write. උට අනාගතේ ලියන්න පුළුවන් වේවි. he will be able to write. a story කතාවක් in the future අනාගතේ තමයි අදහස් කරන්නේ. ඔහුට කතාවක් ලියන්න පුළුවන් වේවි අනාගතේ. හරි. you will be able to pass the exam with flying colors. I will not be able to come to the party. will not be able දැම්මොත් නොහැකි වේවි. බැරි වේවි. Number 16 වලට යන්න 16. හරි. ලිවිය යුතුයි. ලිවිය යුතුයි. කොහොමද කියන්නේ? Messi should write. මම නෙගටිව් ඒවා ගන්න නැහැ මේ වැඩි. ලියන්න බැරි නම් should not write නේ. නොලිවිය යුතුයි නම් ලියන්න නැතුව ඉන්න ඕන නම් should not write. එහෙනම් he should write a story. ඔහු කතාවක් ලිවිය යුතුයි. should එකට පස්සේ infinitive. he should write a story. ඔහු කතාවක් ලිවිය යුතුයි. හරි. ලිවිය යුතුමයි. ඒ වගේ දෙයක් කොහොමද කියන්නේ? ලිවිය යුතුමයි නම් must write. හරි. ඔහු ලිවිය යුතුමයි නම් he must write a story. ඔහු කතාවක් ලිවිය යුතුමයි. for the exam විභාගෙට. should එකට must එක ප්‍රබලයි. හරි. ලියන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ලියන්න වෙනවා. ඒ කියන්නේ has to එක හරි have to එක හරි. right. ලියන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ලියන්න සිද්ධ වෙනවා. ඔහුට ලියන්න වෙනවා. he has to write a story. ඔහුට කතාවක් ලියන්න වෙනවා. ඊළඟට ලියන්න වුණා. ලියන්න වුණා කියලා කොහොමද කියන්නේ? had to write. හරි. එහෙනම් has to have to කියන්නේ ලියන්න වෙනවා. හරි. යමක් කරන්න වෙනවා. ඒතර had to කියන්නේ කරන්න වුණා අතීත කාලේ මේකෙද. had to write ලියන්න වුණා.
හරි එයාට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ලියන්න වුණා අතීතේ. කරන්න වුණා දෙයක්. He had to write. ඔහුට ලියන්න වුණා a story. ඔහුට කතාවක් ලියන්න වුණා. හරි ඔන්න මෙතන දාන්න today. අද කතාවක් ලියන්න වේවි. හරි. ඊයේ කතාවක් ලියන්න වුණා. You have to do your homework. හරි. You had to go to school last year. ගිය අවුරුද්දේ ඉස්කෝලේ යන්න වුණා. හරි මතක තියාගන්න to එකට පස්සේ infinitive විතරයි. present tense විතරයි. මේකට තවත් ප්‍රැක්ටිස් කරන්න ඔයගොල්ලෝ වෙනත් verbs දාලා හරි යන්න වෙනවා නම් he has to go යන්න වුණා නම් he had to go ඒ වගේ වෙනත් verbs දාලා ප්‍රැක්ටිස් කරන්න. හරි ගොඩක් ඉක්මනට grammar දියුණු කරගන්න පුළුවන් grammar දුර්වල අයට. අනිත් අයට රිවයිස් කරගන්න පුළුවන්. හරි. ලියන්න වේවි අනාගතේ. අනාගතේ ලියන්න වේවි. කොහොමද කියන්නේ? will have to write. has to write කියන්නේ they have to write කියන්නේ ලියන්න වෙනවා ලියන්න වේවි නම් will දානවා ඉස්සරහට will have to write ලියන්න වේවි අනාගතේ he will have to write a story ඔහුට කතාවක් ලියන්න වේවි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි you will have to go to school කවද්ද next month next year we don't know. COVID-19 will decide it. However, you have to do your exam in January or February. We don't know that also. Anyway, within a year. අවුරුද්දක් ඇතුළත කරන්න වෙයි විභාගෙනේ. හරි. අපිට පාඩම් කරන්න රෙඩි වෙලා ඉන්න. හරි ඊළඟ එක ලියන්න පුරුදු වෙලා හිටියා කොහොමද කියන්නේ ලියන්න පුරුදු වෙලා හිටියා අද ආව පේපර් එකේ නේ මේක මතකනේ යමකට පුරුදු වෙලා හිටියා නම් used to write ලියන්න පුරුදු වෙලා හිටියා used to write he used to write ඔහු පුරුදු වෙලා හිටියා ලියන්න මොනවද stories කතා ලියන්න පුරුදු වෙලා හිටියා හරි ඕන in the past අතීතේ නැත්නම් when he was a little boy අතීතේ දවසක දැන් ලියන්නේ නැහැ ඉස්සර පුරුදු වෙලා හිටියා දැන් ඒක ඒ පුරුද්ද නැහැ අතීත පුරුද්දක් හරි දැන් වාර දාලා කියනවා I used to මම පුරුදු වෙලා හිටියා watch cartoons බලන්න when I was a little boy or girl දැන් බලන්නේ හරි දැන් බලන්නේ ගුරු ගෙදරනේ හරි ඊට පස්සේ බලන්න පුරුදු වෙලා හිටියනම් එහෙනම් used to එක දානවා හරි ලියන්නයි ඉන්නේ ඒ වගේ දෙයක් කොහොමද කියන්නේ මෙතන අන්තිම ටික ගොඩක් වැදගත් අන්තිම කොටස ගොඩක් වැදගත් should have would have could have ඒවා පාවිච්චි වෙනවා හරි ලියන්නයි ඉන්නේ කොහොමද කියන්නේ මම ලියන්නයි ඉන්නේ ඔහු ලියන්නයි ඉන්නේ am is like to write am is කියන්නේ ඉන්නවනේ to write කියන්නේ ලියන්නට එහෙනම් ලියන්නට ඉන්නවා ලියන්නයි ඉන්නේ හරි he is to write ඔහු ලියන්නයි ඉන්නේ a story ඔහු කතාවක් ලියන්නයි ඉන්නේ කියන්නේ නුදුරු අනාගතයේදීම ක්‍රියාව කරන්නයි ඉන්නේ I am to write an essay මම රචනාවක් ලියන්නයි ඉන්නේ number 23 මේකේ අතීත කාලේ ලියන්නයි හිටියේ
අතීතේ ලියන්නයි හිටියේ. හිටියා නම් මේක was were වෙනවා. ලියන්නට to write. එහෙනම් he was to write a story. ඔහු කතාවක් ලියන්නයි හිටියේ. අතීතේ කරන්නයි හිටියේ. හරි. ඊළඟට ලියන්නයි හදන්නේ. ඒක කොහොමද කියන්නේ? ලියන්නයි හදන්නේ. නැත්නම් ලියන්නයි යන්නේ. ඊළඟට ලියන්නයි යන්නේ. ඒක මේ වගේම තමයි යා. නැත්නම් හදන්නේ. කොහොමද කියන්නේ? Going to write. Going to කියන්නේ ක්‍රියාවක් කරන්නයි යන්නේ කියන එක. මේ කොහෙවත් යනව නෙමෙයි. ක්‍රියාවක් කරන්නයි හදන්නේ. Going to write ලියන්නයි යන්නේ. අනාගතේ කරන්නයි යන්නේ. He is going to write a story. ඔහු කතාවක් ලියන්නයි යන්නේ. I වුණා නම් am, they වුණා නම් are. හරි. Write a story. He is going to write a story. ඔහු කතාවක් ලියන්නයි යන්නේ. හරි. ලියන්නයි හැදුවේ. අතීතේ ලියන්නයි ගියේ. එහෙනම් කොහොමද කියන්නේ? He was going to write a story. හරි මෙතන am is දාන්න. am is එන්න ඕන. sorry. හරි මෙතන එන්න ඕන am is එක going to. එහෙම හදාගන්න. ඒක මිස් වුණා. හරි මෙතන am is තියෙනවනේ. am is going to කියලා හදාගන්න. am is going to write. ඒ කියන්නේ ලියන්නයි යන්නේ. ලියන්නයි ගියේ. කොහොමද කියන්නේ? ලියන්නයි ගියේ. නැත්නම් ලියන්නයි හැදුවේ. කොහොමද කියන්නේ? මේක was were දානවා අතීතන. was were එක going to write. was were plus going to write. ලියන්නයි හැදුවේ. He was going to write an essay. He was going to write a story. ඔහු කතාවක් ලියන්නයි හැදුවේ. හරි. හරි. දැන් තමයි හොඳම ටික තියෙන්නේ. තව වාක්‍ය පහයි. හරි. කොහොමද කියන්නේ මේක? ඔහු කතාවක් ලියන්නයි තිබ්බේ. ඔහු කතාවක් ලිවී යුතුව තිබුණා අතීතේ. කොහොමද කියන්නේ? අතීතේ ක්‍රියාවක් කළ යුතුව තිබුණා. හැබැයි කළේ නැහැ. දැන් හිතනවා කළා නම් හොඳයි කියලා. කොහොමද කියන්නේ? ඔහු ලිවී යුතුව තිබුණා. මේක මගේ මතය. He should have written a story. දැන් ලිවී යුතුව තිබුණා. දැන් තිබ්බා කියලා ගන්න පුළුවන්. නැත්නම් ලියන්න තිබ්බා. මේක අර අපි කතා කරන විදිහට කියනවා නම් ලියන්න තිබ්බා. හරි ලියන්න තිබ්බා අතීතේ. හැබැයි ලිව්වේ නැහැ. කොහොමද කියන්නේ? අතීතේ ලියන්න තිබ්බා. හරි. අතීතේ ලිවිය යුතුව තිබුණා. ලියන්නයි තිබ්බේ. කොහොමද කියන්නේ? should have එක past participle දානවා. should have આવොත් have එකට පස්සේ past participle තමයි දාන්නේ. PP විතරයි. He should have written. ඔහු ලියන්නයි තිබුණේ. a story. ඔහු කතාවක් ලියන්නයි තිබ්බේ අතීතේ. අතීතේ කතාවක් ලිවිය යුතුව තිබුණා හැබැයි ලිව්වේ නැහැ. ඔන්න ලියන්න ලිව්වේ නැහැ. ලිවිය යුතුව තිබ්බට ලිව්වේ නැහැ. හරි ලිව්වේ නැහැ. හරි තව උදාහරණයක් ගමු මේකට. තව පැහැදිලි වෙන්නේ.
Sri Lanka should have won the match. Sri Lanka match එක දිනන්නයි තිබ්බේ. හැබැයි දින්නේ නැහැ. මේක මගේ මතය. ශ්‍රී ලංකා අතීතයේ match එක දිනිය යුතුව තිබුණා. දිනන්න ඕන match එකක් අතීතයේ දින්නේ නැහැ. Sri Lanka should have won the match. Should have එක past participle. මම විභාගයේ සමත් වෙන්නයි තිබ්බේ. I should have passed past participle දාන්නේ the exam. මම අතීතයේ විභාගයේ සමත් වෙන්නයි තිබ්බේ. විය යුතුව තිබුණා හැබැයි උනේ නැහැ. දැන් පසුතැවෙනවා. I should have passed the exam. මම අතීතයේ විභාගයේ පාස් වෙන්නයි තිබ්බේ. හැබැයි පාස් උනේ නැහැ. දැන් හිතනවා පාස් වෙන්නයි තිබ්බේ කියලා. හරි. ඒක වැදගත්තා. ඊළඟ එක කොහොමද කියන්නේ? ඊළඟට මේ වගේ ලියන්න හැකියාව තියාගෙන ලිව්වේ නැහැ. හරි. ලියලා තියෙන්න තිබ්බා. නැත්නම් ලියන්න තිබ්බා. හරි. ඕන මෙතන ලියන්න හැකියාව තියාගෙන ලිව්වේ නැහැ. හැකියාව තබාගෙන ලිව්වේ නැහැ. එහෙනම් අතීතයේ ක්‍රියාවක් කරන්න හැකියාව තියාගෙන ඒ අදාළ ක්‍රියාව කළේ නැත්නම් අපි දාන්නේ could have එක past participle. එහෙනම් could have written. හරි. he could have written a story. ඔහුට ඕනනම් කතාව ලියන්න තිබ්බා. හරි. යාට අදහස් තිබ්බා, ක්‍රියේටිවිටි එක තිබ්බා, ටයිම් තිබ්බා. හැබැයි යා කැමැත්තෙන් ලියන්න නැතුව හිටියා. ඒකයි මේ කියන්නේ. හරි. ඒ කියන්නේ යාට අවශ්‍ය නම් ඒ දේ කරන්න තිබ්බා. ඕන නම් ලියන්න තිබ්බ කතාව. කැමැත්තෙන් ලියන්න නැතුව හිටියා. හැකියාව තියාගෙන ලිව්වේ නැහැ. හරි. ඕන තව උදාහරණයක් ගමු. I could have bought a car. මට ඕන නම් අතීතේ කාර් එකක් ගන්න තිබ්බා. හැබැයි ගත්තේ නැහැ. කැමැත්තෙන් ගන්න නැතුව හිටියා. හරි. මට වෑන් එකක් තියෙන නිසා මම කාර් එකක් ගත්තේ නැහැ. I could have bought a car. මට අතීතේ ඕන නම් කාර් එකක් ගන්න තිබ්බා. සල්ලි තිබ්බා. ගන්න අවස්ථාවක් තිබ්බා. හැබැයි ඕන කමින් කරන්න නැතුව හිටිය ක්‍රියාව. එහෙනම් අතීතයේ ක්‍රියාව කරන්න හැකියාව තියාගෙන කලේ නැත්නම් could have එක past participle දාන්න. හරි. ඒ ටික ගොඩක් වැදගත්. ඉක්මන් ලියාගන්න. හරි. ඊළඟ බලන්න. ඒකත් ලියන්න තිබ්බා කියන එකම තමයි. ඒකත් ලියන්න තිබ්බා. හැබැයි පාලනය කරන්න බැරි හේතුවක් නිසා වැඩේ කරගන්න බැරි වුණා. හරි. පාලනය කළ නොහැකි හේතුවක් නිසා ලිව්වේ නැහැ. හරි. ඒ වගේ දෙයක් කියන්නේ කොහොමද? would have එක past participle දාන්න. would have written. හරි. අපි දාමු he would have written the story. ඔහු අතීතයේ කතාව ලියන්න තිබ්බා. නමුත් එයාට වෙලාව තිබුණේ නැහැ. හරි. විභාගෙදී කතාව ලියන්න අන්තිමට ස්ටෝරි එක ලියන්න ටෙස්ට් 16 වලට කතාව ලියන්න තිබුණා. හරි. කතාව ලියන්න තිබ්බා. එයාට ලියන්න ඕනෙලා තමයි හිටියේ. එයාට අවශ්‍යතාවක් තිබ්බා. හැබැයි වැඩේ කරගන්න වෙලාව මදි වුණා. හරි. එහෙනම් පාලනය කළ නොහැකි ක්‍රියාවක් නිසා, පාලනය කළ නොහැකි හේතුවක් නිසා අදාළ වැඩේ කරගන්න බැරි වුණා නම් would have එක PP දාන්න. නමුත් එයාට වෙලාව තිබුණේ. but he had no time. had කියන්නේ තිබුණා.
had time කිව්වොත් වෙලාව තිබුණා, no time කිව්වොත් වෙලාව තිබුණේ නැහැ. He would have written the story. ඔහුට කතාව ලියන්න තිබ්බා. නමුත් වෙලාව තිබුණේ නැහැ. ඒක නිසා මේ ක්‍රියාව කළේ නැහැ. හරි, ශ්‍රී ලංකාව would have won the match. ශ්‍රී ලංකාවට මැච් එක දිනන්න තිබ්බා. But it rained cats and dogs. හයියෙන් වැස්සා. ඒක නිසා මැච් එක දිනන්න බැරි වුණා. හරි, raining cats and dogs කියන්නේ හයියෙන් වැස්සා කියන එක. හරි, පාලනය කළ නොහැකි හේතුවක් නිසා වැඩේ කරගන්න බැරි වුණා අතීතේ. now would have එක pp දානවා. හරි, තව දෙකයි. ලියන්න ඇති. කොහොමද කියන්නේ ලියන්න ඇති? ලියන්න ඇති කියලා කියන්නේ මේ හරි might හරි එක have දානවා. දැන් ලියලා තියෙන්නේ නැති. ලියන්න නැති එහෙම නැත්නම් ලියලා තියෙන්නේ නැති. අතීතේ ලියන්න නැති ආ. මේ කියන්නේ අතීතයේ ලියලා තියෙන්නේ නැති. නැත්නම් අතීතයේ ලියන්නේ නැති. හරි. He may have නැත්නම් might have මේ හරි might have දෙකම දාන්න පුළුවන්. He might have written. ඔහු ලියලා තියෙන්නේ නැති the story. ඔහු අතීතයේ කතාව ලියලා තියෙන්නේ නැති අනුමාන කරනවා. හරි. අපි දාමු තව එකක්. They might have won the match. ඒගොල්ලෝ මැච් එක දිනලා තියෙන්නේ නැති අතීතේ. හරියටම ෂුවර් නැහැ. අවසාන එක. last one. ලියලා තියෙන්න නැති. ලියලා තියෙන්න නැති. හොඳටම ෂුවර්. අතීතේ ක්‍රියාව කරලා තියෙන්න නැති. කොහොමද කියන්නේ? must have written. ලියලා තිබිය යුතුමයි අතීතේ. He must have written. ඔහු ලියලා තියෙන්නම ඕන the story. කතාව. හරි, හිතන්න මෙයා බ්‍රයිට් කෙනෙක් කියලා. He must have passed the exam. ඔහු විභාගේ පාස් වෙලා තියෙන්නම ඕන අතීතේ. හරි. අනුමාන කරනවා. ඔහු විභාගේ සමත් වෙලා තියෙන්නම ඕන අතීතේ. හරි, මේ විදිහට තවත් උදාහරණ ප්‍රැක්ටිස් කරන්න. Practice more examples. Hari. Then you can have a sound knowledge of verb patterns. Hari. ඊට පස්සේ 2011 test 8 සහ second paper එක homework කරන්න. ඔයාලා paper එක සම්පූර්ණ කරන්න. හරි. එහෙනම් අද නවත්තනවා. අයිබෝන් බුසර්ණයි. හරි බුසර්ණයි. Thank you, sir.